ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. අදත් සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල් ධර්මදේශනය හා භාවනා වෙනුණු පුණ්‍යවන්ත ඔබ එක් රාශී වෙන්නේ. අපි ජීවිතයේ මේ ජීවිත ගමන යනකොට ප්‍රශ්න, ගැටලු, අර්බුද, ලැබීම්, නොලැබීම්, අහිමිවීම් මේ හැමදේමත් එක්ක යන ගමනක් අපිට තියෙන්නේ. ඒ හැමදේමත් එක්ක යන ගමනට අපි කියනවා සසර කියලා. මේ සසරෙන් නිදහස් වෙන්න භාග්‍යතුන් වහන්සේ හේතු සහිතව යම් කරුණු පැහැදිලි කළා අපට. හේතු සහිතව යම් පැහැදිලි කිරීමක් මේ සසරෙන් නිදහස් වෙන වැඩපිළිවෙලක් කියපු යම් ශාස්ත්‍රඥ වහන්සේ නමක් ඉන්නවනම් ඒ අප සරණ ගිය අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි. අදත් ඒ සසර කතරින් සියලු ලෝසෙත් වැසි සත්‍යයන් ඈතර කරවන්නට සමත් වූ උතුම් වූ ධර්මය අපට අසන්නට ලැබෙනවා. ඒ වෙනුවෙන් සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල් ධර්මදේශනය වෙනුවෙන් වැඩම කරන්නට යෙදුණු වන්දනීය පූජනීය මහා සංඝරුවනට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල් ධර්මදේශනය වෙනුවෙන් පැතිපර විකාශන දායකත්වයේ දරන්නේ පින්වත් සුසන්ති ලියනාරච්චි මහත්මිය වගේම ඩිනුලි ජයසිංහ දියණිය, අමේලියා ජයසිංහ දියණිය සහ නවන් පූර්ණජිත් ජයසිංහ පුතුණන් යන සදහැත් පිරිස විසින් ඒ පින්වත් පිරිසගේ පැතිපර දායකත්වයෙන් සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල් ධර්මදේශනය ආරම්භණයට අපි මහා සංඝරුවනට දෙපා නැමද ආරාධනා කරමු. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අද මේ සද්ධර්ම දේශනාවෙන් පින්වතුන්ලාට අහන්න ලැබෙනවා මෙරි මෙරි ගත වෙන ජීවිතේ සැනසෙන්ට භාවනාවක්. අද අහන ධර්ම දේශනාව ඒක. අපි ජීවිතේ ගත කරන එකට අපි කියනවනේ බොහෝ වෙලාවට නොකියපු කෙනෙක් නැතුව ඇති. අපේ මේ ජීවිතේ නම් ගත වෙන්නේ මෙරි මෙරි. එහෙම කියන්නේ නැද්ද? ජීවිතේ නොයේ කංකටොළු වෙනකොට, වද වේදනා එනකොට, ප්‍රශ්න එනකොට මිනිස්සු හරියට කියනවා මේ ප්‍රශ්න ඉස්සර අපි මැරෙනවා. මෙරි මෙරි උපදිනවා. මෙරි මෙරි ගත වෙන ජීවිතේ, නොයේ ගිනි මැද ගත වෙන ජීවිතේ සැනසෙන්න උදව් වෙන දහමක්, සැනසීම පිණිස උදව් වෙන භාවනාවක් අද හවස් කාලයේ ධර්ම දේශනාවෙන් ඔබට සිහිපත් කරලා දෙන්න අපි කල්පනා කළා. අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දරනු ලබන්නේ පින්වත් සුසන්ති ලියනාරච්චි මහත්මිය, ඩිනුලි ජයසිංහ දියණිය, අමේලියා ජයසිංහ දියණිය සහ නවම් පූර්ණජිත් ජයසිංහ පුතණුවන් විසින් ඒ අය ධර්ම දානය සිද්ධ කරන්නේ අද දවසේ 41 වෙනි ජන්මදිනයේ යෙදෙන පින්වත් චාන ජයසිංහ මහත්මයාට
නිදුක් නිරෝග සුවපත් භාවය දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා. ධර්මාවබෝධය පිණිස මේ පින් හේතු වේවා කියන උතුම් අරමුණ පෙරදරි කරගෙන. පින්වතුනේ භාවනාව කියලා කියන්නේ අපේ ජීවිතේ සැනසීම පිණිස කොහොමත් උදව් කරන එකක්. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක ශ්‍රාවිකාව විදිහට අපි භාවනාව ගැන අහන්නත් ආසයි. භාවනා කරන්න උත්සාහවත් වෙනවා. භාවනාව කියන වචනටත් අපි කැමතියි. අද මේ ඉගෙන ගන්න භාවනාව 4 ඉරියව්වෙම පුරුදු කරන්න පුළුවන් එකක්. ඕන ඉරියව්වකින්. ඕන ඉරියව්වකින් මේ භාවනාව පුරුදු කරන්න පුළුවන්. මේ භාවනාව පුරුදු වෙන කෙනාට ජීවිතයට සැප උපදිනවා. සැනසෙල්ල උපදිනවා. සුවය උපදිනවා. ඒ භාවනාවේ ආනිසංස මේ භාවනාව ගැන අහන්න පෙර ඔබට හිත පහදින්නත් එක්ක මම ආනිසංස කියන්න. ඒ භාවනාවේ ආනිසංස අපේ දහම් පොතේ සඳහන් වෙනවා. පිම්පිරීමටත් දහමේ යෙදීමටත් බලවත් ආධ්‍යාත්ම බලයක් වන අප්‍රමාදය මේ භාවනාව නිසා හටගන්නේය. පින් කරන්න අප්‍රමාදී වෙනවා. යහපතේ හැසිරෙන්න අප්‍රමාදී වෙනවා. ප්‍රමාදයේ පිණිස හේතු වෙන ඒවා බැහැර කරගෙන අප්‍රමාදී වෙන්න උදව් කරනවා මේ භාවනාව. දූ දරුවෝ වතු පිටි යාන වාහන කෙරෙහි වෙන යම් හෝ කාම වස්තුන් කෙරෙහි අත්හැර ගන්න බැරි බැඳීමක් තියනවාද? ඒ බන්ධන ඔක්කොම කැඩිලා යනවා මේ භාවනාවෙන්. ඇතැම් වෙලාවට පින්වතුන්ලා අපිට කතා කරලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මේ දරුවෝ ගැන තියෙන හිත අපිට බෑනේ ලේසියෙන් අතහැර ගන්න. අපිට කොච්චර උනත් මේ දරුවෝ ගැන තියෙන හිත අතහැර ගන්න බෑනේ. එහෙම තියෙනවනේ ප්‍රශ්න ජීවිතවල. මේවා කොහොමද අතහරින්නේ කියලා. අතහැර ගන්න බෑ කියලා හිතෙන කාම සම්පත්තීන් ගැන තියෙන බැඳීම සුවසේ අත්හැර ගන්නට මේ භාවනාව උදව් වෙනවා. ජීවිතය ගැන යම් ජීවිත තෘෂ්ණාවක් තියෙනවා නම් ජීවිත තෘෂ්ණාව මේ භාවනාවෙන් නැතුව යනවා. පාපය කෙරෙහි පව පිණිස ඇති හිත පව අතහැර ගන්න බැරි දුර්වලතාවේ මේ භාවනාව පුරුදු කරොත් සම්පූර්ණයෙන් නැතුව යනවා. සමහර කෙනෙකුට ඉන්නවා මේ තියෙනවා හුරු වෙච්චි පව්. අතහැර ගන්න බෑ. බොරු කියනවා නොවේ බොරු කියවෙනවා. එහෙම කියනවා. පුරුදු වෙලා පව කියන එක වැරද්ද කියන එක පුරුදු වෙලා ආන්ගේ පව වැරද්ද ලාමක දේ පුරුදු වෙලා තියෙනවා නම් ඒ පුරුද්ද සම්පූර්ණයෙන් අතහැරෙනවා මේ භාවනාව පුරුදු කරොත්. ඊළඟට මසුරු මල දුරු වෙලා සතුටු සිතින් දන් දෙන්න පුළුවන් හිතක් මේ භාවනාව පුරුදු කරොත් උපදිනවා. බලන්න මේ එක භාවනාවක ආනිසංස මං කියන්නේ. එකම එක භාවනාවක ආනිසංස. අවසානට මේ ආනිසංස කතාවේ අවසානට තියෙනවා නිර්භයව සැනසෙල්ලේ නිවුණු හිතින් මරණයට මුහුණ දෙන්න පුළුවන්. මරණ මොහොතේ යක්ෂ භූතාදී කිසිවෙක්ගේ පීඩා කිරීමකින්වත් සිත මුලා වෙන්නේ නැහැ. ඉතින් ඔබේ ජීවිතේට කොච්චර උපකාරයිද මේ භාවනාව මෙතරම් වර්ණනා කරන මේ භාවනාව කුමක්ද? මරණ සති භාවනාව. මරණානුස්මෘති භාවනාව. අද හවස් කාලේ දේශනාවේදී අපි හොඳට ඔබට පැහැදිලි කරලා දෙනවා මරණ සතිය ගැන. ඔබට සටහන් කරගන්න වටින බොහෝ කාරණා අද ධර්ම දේශනාවේ තියෙනවා. ඔබට මතක තියාගන්න වටින බොහෝ කාරණා අද ධර්ම දේශනාවේ තියෙනවා. ඒ නිසා හොඳට සවන් යොග යොමාගෙන මේ බණපදේ අහන්න. මෙරි මෙරි ගත වෙන ජීවිතේ හිත සනසා ගන්න උදව් වෙන ඒ භාවනාව මරණ සති භාවනාවයි. මරණ සති භාවනාව කියන එක සමහර කෙනෙක් වරදවා ගන්නවා. මරණ සතිය කියන්නේ මරණය සිහි කිරීමයි කියලා. මරණ සති කියන එකට මරණය සිහි කිරීම කියන නිර්වචනය විතරක් දුන්නොත් ඒක වැරදි. මරණය විතරක් සිහි කළා කියලා මරණ සතිය වැඩෙන්නේ නැත.
ඇතැන් කෙනෙක් මරණය සිහි කරද්දී මේ මරණය ගැන සිහි කරන කෙනාට බය උපදිනවා. එයා වැඩුවේ මරණ සතිය නෙවෙයි. අයියෝ අපි මැරෙනවා. අපේ ජීවිතයට මරණය එනවා. මැරෙයිද දන්නේ. මරණය ගැන කෙනෙක් සිහි කරනකොට එහෙම බය එනවා නම් එතන මරණ සති භාවනාවක් වැඩුන්නේ. භාවනාව කියන එක හිත පාරණ එකක් නෙමෙයි. භාවනාව කියන එක හිතට දුක් උපදින එකක් නෙමෙයි. භාවනාව කියන එක හිත වෙහෙසටපත් කරන එකක් නෙමෙයි. භාවනාව කියලා කියන්නේ හිතට සුව උපදවන එකක්. මරණය සිහි කරන්න ගිහින් බය උපදිනවා නම් එයා කලේ මරණ සතිය නොවේ. ඇතැමෙකුට මරණය සිහි කරනකොට සතුට උපදිනවා සන්තෝෂේ. ඇතැමු සිහි කරනවානේ අහවල්ලු මගේ හතුරු ඕකුන් මැරෙනවා නම් හොඳයි. ඒ අයගේ මරණය සිහි කරනකොට සතුට උපදිනවා. මරණය සිහි කිරීම කියන එකෙන් සන්තෝෂය උපදිනවා නම් එතන මරණ සතිය නැත. මරණය සිහි කිරීම නිසා සමහර කෙනෙකුට බලවත් ශෝකය උපදිනවා. අනේ මේ මගේ දරු පැටව මැරෙනවද? මගෙත් එක්ක එකට ඉන්න අය මැරෙනවද? මං ආදරය කරන අයටත් මරණය එනවද? එහෙම හිතනකොට ශෝකය උපදිනවා. එතනත් මරණ සතිය නැත. බලන්න මේ භාවනාවක් කියන එක කොච්චර හොඳට අපි අඳුන ගන්න ඕනද? බය උපදිනවා නම්, ශෝකේ උපදිනවා නම්, සතුට උපදිනවා නම් එතන මරණ සතියක් වැඩෙන්නේ නැත. කෙනෙකුට මරණය සිහි කළා කියලා මුකුත් වෙන්නේ නැත්නම් එතනත් මරණ සතිය නැත. මරණය සිහි කළා කියලා මරණය පෙනුණා කියලා කෙනෙකුට විශේෂයක් නැහැ. අපි ගත්තොත් එහෙම මෝචරිවල වැඩ කරන්නේ. එහෙම තැනක වැඩ කළා කියලා ඒ කෙනාට මරණය ගැන කිසි හැඟීමක් නැහැ. ඊළඟට ආදාහනාගාරවල වැඩ කරන්නේ. දැන් මේ මෑත කාලීනව මේ අපේ අල්ලපු රටේ ඉන්දියාවේ ආරංචි වෙන්නේ බොහොම සෝචනීය සිද්ධියක්. මේ ඉන්දියාවේ ආදාහනාගාරයක වැඩ කරපු මිනිස්සු ටිකක් ඉතා කුඩා දැරිවියක්ව ඒ ආදාහනාගාරය ඇතුළේම දූෂණය කරලා මරලා ඒකෙම පිච්චුවා කියලා. එතකොට එතන මරණය පෙනිපෙනී හිටියා කියලා ඒ මිනිසුන්ට කිසි විශේෂයක් වුණේ නැහැ ජීවිතේ. මරණ සතිය නැත. එහෙමනම් පින්වතුනි කුමක්ද මරණ සතිය කියලා කියන්නේ? මේ බුද්ධ ශාසනය තුල මරණ සති භාවනාව කියන ඒ සුන්දර භාවනාව කුමක්ද? යම් කෙනෙක් මෙහෙම සිහි කරනකොට මරණං භවිස්සති. මගේ ජීවිතයට මරණය පැමිණෙනවාමයි. ජීවිතං උපචිජ්ජසිස්සති. මේ ජීවිතය කියන එක සිඳී යනවාමයි කියලා කෙනෙක් සිහි කරනකොට ඒ කෙනාට උපදිනවා නම් සිහිය අන්න මරණ සතිය වැඩුණා. ඒ කෙනාට උපදිනවා නම් සංවේගය අන්න මරණ සතිය වැඩුණා. ඒ කෙනාට උපදිනවා නම් ඥානෙ අන්න මරණ සතිය වැඩුණා. මරණ සතිය කියන එකෙන් උපදින්නේ සති, සංවේග, ඥාන කියන තුන. කොහොමද කෙනෙක් සිහිය උපදින විදිහට, ඥානය උපදින විදිහට, සංවේගය උපදින විදිහට මරණ සතිය වඩන්නේ? ඒ සඳහා අපේ දහම් පොත්වල පින්වතුනි හරි ලස්සනයි. ආකාර 8ක්, මූලික ක්‍රම 8ක් බෙදලා පෙන්නනවා මරණ සතිය වඩන්න. ඒ මූලික ක්‍රම 8 මාතෘකා වශයෙන් මෙහෙමයි. වදක පච්චුපට්ඨානය පළවෙනි ක්‍රමේ. මරණය ගැන කෙනෙක් සිහි කරනවා වදකේ කා සමාන කොට. ඒක තමයි වදක පච්චුපට්ඨානය කියන්නේ. අපි මේක තෝරලා දෙනවා ඔබට. දෙවැනි ක්‍රමයට කියනවා සම්පatti විපatti ක්‍රමේ. සිහිය, නුවණ, සංවේගයේ උපදින විදිහට මරණ සතිය වඩන්න උදව් වෙනවා. සම්පatti විපත්තිය මොන සම්පත්තිය තිබුණත් නැසෙනවා කියන ක්‍රමයට මරණය සිහි කිරීම. තුන්වෙනි ක්‍රමයට කියනවා උපසංහරණ. උපසංහරණය කියලා කියන්නේ අන්‍යෝත් එක්ක සසඳලා බලබලා මරණ සතිය වැඩිම. හතරවෙනි ක්‍රමේ කාය බහුසාධාරණය. උරුම කරගත්ත කය බොහෝ දේට සාධාරණයි කියා සිතීම.
පස්වෙනි ක්‍රමේ ආයු දුබ්බල්‍යතාවය. ආයුෂයාගේ තියෙන දුර්වල බව සිහි කිරීම. 6 වෙනි ක්‍රමේ අනිමිත්තය. නිමිත්තක් නැති බව සිහි කිරීම. 7 වෙනි ක්‍රමයට කියනවා අධාන පරිච්ඡේදය. 8 වෙනි ක්‍රමයට කියනවා කන පරිත්තය. ෂණයක් බව සිහි කිරීම. ඕන් ඔය ක්‍රම 8ට කෙනෙකුට මරණ සතිය කියන මේ සුන්දර භාවනාව පුරුදු කරන්න පුළුවන්. ඕන ඉරියව්වක පුරුදු කරන්න පුළුවන්. ඕන ඉරියව්වක ඇයි පිංගතුනේ මේක පුරුදු කළ හැක්කේ? ඕන ඉරියව්වක මැරෙන්න පුළුවන් නම් ඇයි ඕන ඉරියව්වක මරණය ගැන සිහි කරන්න බැරි? ඕන ඉරියව්වක මැරෙනවා නම් ඕන ඉරියව්වක මරණ සතිය සිහි කරන්න පුළුවන්. ඕන කාලෙක මිය යනවා නම් ඕනම කාලයක මරණ සති භාවනාව කරන්නත් පුළුවන්. ඕනම තැනක මියදෙනවා නම් ඕනම තැනක මරණ සති භාවනාව පුරුදු වෙන්න පුළුවන්. ඒ නිසා මරණ සතිය කියලා කියන්නේ ඕනම කාලයක ඕනම තැනක ඕනම වයසක කෙනෙක් තමන්ගේ ජීවිතයේ සැප කැමති නම් පුරුදු කළ යුතු භාවනාවක්. බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ ඇසුරින් මේ අපේ දහම් පොත්වල සංග්‍රහ වෙලා තියෙන මේ මූලික ක්‍රම 8. පළවෙනි එක වදක පච්චපට්ඨානය. ඒ ගැන විස්තරය මෙහෙමයි. යමේක රත්තිං පඨමං ගබ්බේ වසති මානවෝ අබ්බුට්ඨිතෝව සයති සගච්ඡං නිවත්තති. යම් රෑ දහවලක මේ සත්වයා උපත පිණිස පිළිසිඳ ගත්තේ වේද? යම් රාත්‍රියක වෙන්න පුළුවන්, යම් දහවලක වෙන්න පුළුවන්. මේ සත්වයෝ උපත පිණිස පිළිසිඳ ගන්නවා. පිළිසිඳ ගත්ත මොහොතේ සිට සුළඟට හසුව සුළඟ අණුව නොනැවතී යන වලාකුළක්සේ හේ මරණය කරාම යන්නේය. නැවතීමක් නැත්තේය. හුළඟට අහු වුණා නම් හුළඟට අහු වෙච්චි වලාකුළ තමුන්ට ඕන විදිහට යන්නේ. ඒ වලාකුළ යන්නේ හුළඟට අනුවයි. අපි ජීවිතේ උපන්නට පස්සේ පින්වතුනි මරණය නම් වූ සුළඟට අපේ ජීවිතය අහු වෙනවාමයි. පිළිසිඳ ගන්නේ යම් මොහොතකද පිළිසිඳ ගත්ත මොහොතේ ඉඳලා මරණය කියන සුළඟට අපි අහු වෙලා. උපදිනකොටම අපි යමක් අරන් ආවා නම් කවුරු හරි යහුවොත් එහෙම උපදිනකොට මොනවද අරන් ආවේ කියලා. බය නැතුව කියන්න තියෙන්නේ මං උපදිනකොටම අරන් ආවා මරණය. උපදිනකොටම අපි අරන් එන දේ මරණය. උපදිනකොටම මිටි මොලවාගෙන ආපු දේ මරණය. අතහරින්න බැරි දේ මරණය. හුළඟකට අහු වුණා වගේ මේ ජීවිතේ මරණය කරා ඇදී තියෙනවා. බ්‍රහ්මයෝත් මරණය කරා ඇදෙනවා. දෙවියෝත් මරණය කරා ඇදෙනවා. අසුරයෝත් මරණය කරා ඇදෙනවා. ගාන්ධර්වයෝත් මරණය කරා ඇදෙනවා. යක්ෂයෝත් මරණය කරා ඇදෙනවා. හැමෝම මරණය කරා ඇදෙනවා. හරියට පුරහඳක් අනුක්‍රමිකව පිරිහීගෙන යනවා වගේ ජීවිතය කියන එක පිරිසිඳ ගත්ත දවසේ ඉඳලා පිරිහීගෙන මරණය කරා යනවා. අපි උපදින දවස මේ මනුස්ස ලෝකේ අපි උපදින දවස විශේෂයෙන් අපි සිහිපත් කරන දවසක්. අද මාගේ උපන්දිනයයි කියලා අපි සිහි කරනවා. උපන්දිනේ සිහි කරනකොට නම් උපන්දිනේ තියෙන පින්වතුනි අනුක්‍රමිකව වැඩිවීමක්. මට දැන් 20යි, මට දැන් 25යි, මට 30යි අපි එහෙම සිහි කරනවා. උපන්දිනේ වැඩුණට ජීවිතේ අනිත් පැත්තට යනවා. උපන්දිනේ වැඩෙනවා ජීවිතේ අනිත් පැත්තට යනවා. හැම දිනාට සිද්ධ වෙන්නේ මේක හරියට මේ ගැන දකින්න ඕන කියනවා. වදකෙක් තමන්ගේ ජීවිතයට හානි කරන්න අවි අමෝරාගෙන ඉන්නවා වගේ. ඒ වදකයා කවරෙක්ද? මරණයයි. වැරද්දක් කරලා වදයට නියම වුණාට පස්සේ ඒ වදයට නියම වෙච්ච වැරදිකාරයා
යම් මොහොතක් යම් නිමේෂයක් යම් තප්පරයක් ගත කරනවද ඒ හැම තප්පරයකින්ම ඒ හැම නිමේෂයකින් මෙයා ලං වෙන්නේ කුමකටද? එයාට උරුම මරණයට. අහවල් දවසේ උඹගේ හිස ගසා දානවා කියලා ඔහුට වරෙන්තුව ලැබෙනවා. ලැබුණාට පස්සේ ඉහළට ගන්න හුස්මක් පාසා ඔහු ජීවිතේ විනාශයට ලං වෙනවා. ඔහු වධයට ලං වෙනවා. හෙළන හුස්මක් පාසා ඔහු වධයට ලං වෙනවා. අපිටත් වධයක් උරුම වෙලා වැඩේ කියන්නේ අපි දන්නේ කවද්ද කියලා. අපිව වධයට නියම කරපු දවස ඒ මොහොත ඒ වෙලාව කෝකද කියලා අපි දන්නේ. හැබැයි වධයට උරුම වෙලා වධය කියන වරෙන්තුව අපිට ලැබිලා ඒ තමයි මරණයේ වරෙන්තුව. හොඳට නුවණින් කෙනෙක් ජීවිතය ගැන කල්පනා කරලා බැලුවොත් ඒ නුවණැති කෙනාට මේ කතාව හොඳට තේරෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක තරුණයෙක් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය තුලින් මේ ජීවිතය ගැන ඇත්ත ඇහුවා. ඇහුවාට පස්සේ ඒ තරුණයාට අර වැරදි දේවල් උපන්නේ නැහැ. මරණ සති භාවනාව ගැන කතා කරනකොට මේ සමාජයේ මරණ සතිය වරද්දගත්ත බොහෝ උඩඟු පුද්ගලයෝ. මරණ සතිය වරදාගත්ත උඩඟු පුද්ගලයෝ කියලා මං ඇයි කිව්වේ? tamunට මරණ සතිය වැරදුනා කියලා තේරෙන්නේ නැහැ. වැරදුනා කියලා තේරෙන්නේ නැතුව උඩඟුකමින් කතා කරන මිනිස්සු ඉන්නවනේ. ඒ මිනිස්සු සමහරවිට මේ මරණ සති භාවනාවයි අද කියලා දෙන්නේ කියලා කිව්ව ගමන් අයියෝ ඇයි මේ මරණය ගැනම කතා කරන්නේ? ඇයි මේ ලස්සන ජීවිතේ මරණයක් ගැනම කතා කරන්නේ? ඔහොම කියන පුද්ගලයෝ ඔබ දැකලා නැද්ද? එහෙම ඈයන්ගේ කතා අහලා නැද්ද? ඒ මරණය ගැන සිහි කරන්න ගිහිල්ලා මරණය ගැන හිතනකොටම වැරදිච්ච ඈයෝ. එක්කෝ ඒ ඈයන්ට මරණය සිහි කරනකොට බය උපදිනවා. එක්කෝ ශෝකේ උපදිනවා. එක්කෝ මුකුත් විශේෂයක් වෙන්නේ මේ තරුණයාට හිමුන්නේ. ඒ තරුණයා මරණය ගැන සිහි කරනකොට ඔහුට උපන්න සිහිය කොයි මොහොතේ මැරෙයිද දන්නේ. මරණය කියන එක ජීවිතේට හැම තිස්සෙම පාත් වෙන්න බලාගෙන තියෙද්දී මම මේ ගත කරන ජීවිතේ මොකද්ද? ඊළඟට ඔහුට උපන්න සංවේගී. මරණේ ගනුදෙනුවත් එක්ක ඉද්දී නේද මම මේක එක ඒවා කර කර ඉන්නේ. ඊළඟට ඔහුට උපන්න ඥානෙ. මේ කාලේ බුදු කෙනෙක් පහළ වුණ කාලයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ රැවුදෙන කාලයක්. මේ වෙන දේවල් වලින් මට වැඩක් නැහැ. මං ධර්මයේ පහස හොයාගෙන යන්න ඕන. ධර්මයේ වෙනුවෙන් ජීවිතේ කැප කරන්න ඕන. මේ තරුණයාට එහෙම හිතුණා. හිතලා අම්මට ගිහින් කිව්වා අම්මා මං ආසයි මහාන වෙන්න. මේ ජීවිතේ කොයි වේලේද කියලා කියන්න බෑ. මං කැමති අම්මා මේ තරුණ වයසේම මහාන වෙන්න. එහෙම කිව්වහම අම්මට නෑනේ ඥානෙ. දහම්පදේ අහලා උපදිච්ච ඥානෙ අම්මට නෑනේ. අම්මට උපන්න දරු සෙනෙහස. අම්මා කිව්වා මයි පුතේ ඔයා විතරයි මට ඉන්නේ යන්න එපා. එතකොට ඒ තරුණයා අම්මට ලස්සන බණක් කිව්වා. ඒ තරුණයා කියනවා අච්චයන්ති අහෝ රත්ති ජීවිතං උපරුජ්ජති ආයු කීයති මච්චානං කුන්නදීව ඕදකං. අම්මේ රෑ වෙනවා දහවල් වෙනවා රෑ දවල් ගත වෙද්දී අපේ ජීවිතේ ටික ටික අවසන් වෙවි තියෙනවා. අම්මේ මේ මිනිස්සයා ලැබපු ආයුෂ ටික ඉවර වෙන්නේ හරියට සිඳීගෙන යන දොළ පාරක තියෙන වතුර ඩිංගිත්ත වගේ. පලානමිව පක්කානං පාතෝ පතනතෝ භයං. අම්මේ ගහක ගෙඩියක් ඉදුනාම ඒ ගෙඩියට ඉදිලා බිම වැටෙයි කියන බය තියෙනවා. ඒවන් ජාතාන මච්චානං නිච්ඡං මරණතෝ භයං. ඒ වගේමයි අම්මේ මේ ලෝකේ උපන්න අපිට තියෙන බය කොයි වෙලේ මැරේවිද කියන බයයි. යතාපි කුම්භකාරස්ස කතං මත්තික භාජන. කුඹල්කාරයෙක් මැටියෙන් හදන හැම මැටි බඳුනක්ම අම්මේ බිඳීමෙන් අවසන් වෙලා යනවා. සබ්බේ බෙහෙදන පරියන්තා
ඔක්කෝම බිඳලා යනවා වගේමයි අම්මේ. ඒවං මච්චාන ජීවිතං. මිනිස්සු ඔක්කෝම මරණයෙන් අවසන් වෙනවා. උස්සාවෝග තිනක් ගම්හි සුරියස්සුක් ගමනං පති. තනකොළ අග තියෙන පිණි බිඳුව ඉර උදා වෙනකං විතරයි තියෙන්නේ. ඒව මායු මනුස්සානං මාමං අම්මනිවාරේ. අනේ අම්මේ මේ මනුස්සයාගේ ආයුෂෙත් ඔහොමමනේ. මරණය කියන ඉර උදාවතෙක් විතරයි මේ ජීවිතේ. මරණය කියන ඉර උදා වූ කල්හි ජීවිතය නම් වූ පිණිබිඳුව නැසී යන්නේමය. ඒ නිසා අම්මේ මාව නවත්තන්න එපා කිව්වා. ඉතින් එහෙම කියලා තමයි මේ තරුණයා පැවිදි වුණේ. පැවිදි වෙලා නොබෝ කලකින්ම රහතන් වහන්සේ නම බවට පත් වුණා. ජීවිතේ සැනසුණා. මෙරි මෙරි උපදින ජීවිතේ දුක්ගිනි මැද ගත කරන ජීවිතේ සම්පූර්ණයෙන් සැනසුණා. ඒකයි මං කිව්වේ. මේ මෙරි මෙරි ගත කරන ජීවිතේ සනසා ගන්න තියෙන ඊටාම සුන්දර භාවනාව මරණ සතිය. වදහේට උරුම වුණා වගේ අපි සිහි කරන්න ඕන පින්වතුනි මරණ සතිය අපි මේ මරණය කියන එක උරුම කරගත්ත අයයි කියලා. මරණය කියන එක අපි උරුම කරගෙන ඉන්නේ. මරණය නිශ්චිතව මෙන එකක් ජීවිතය අනිත්‍යයි. ඒක සිහි කරන්න ඕන. වදකෙක් පස්සෙන් පන්නනවා වගේ මරණය ගැන සිහි කරොත් එහෙම ඒ කෙනාට සිහිය උපදිනවා. ඒ කෙනාට සංවේගය උපදිනවා. ඒ කෙනාට ඥානය උපදිනවා. ඒ වදකයා ජීවිතේ වදයට පත් කරන්න පෙර මේ ජීවිතයට යහපත හදාගන්න ඕන කියන හිත ඒ කෙනාට උපදිනවා. එහෙම නැති වුණොත් වෙන්නේ අපි ප්‍රමාදය කියන තැන ප්‍රමාදයට පත් වුණා කියලා දන්නේවත් නැතුව ඔහේ läගගෙන ඉන්නවා. ප්‍රමාදයට පත් වෙලා අපි දන්නෙත් නෑ අපි ප්‍රමාදයි කියලා. අප්‍රමාදයේ පිණිස යම් කරුණක් කියනවාද ඒක හිතට යන්නේ. ඒ ප්‍රමාදය කියන එකේ පළපදියම් වෙලා. අපිට මතකයි ඒක අසපුවක අපි ඉන්නකොට මේ වසංගත තත්ත්වෙ ඉන්න පෙර ඒ කාලේ ඉතින් විශාල පිරිස් එකතු වෙලා බණ ඇහුවනේ. එහෙම ධර්ම දේශනා අහනකොට නිතර සීල භාවනා වැඩසටහන් තියෙනකොට දිනෝ 1000ක් දිනා පොයේ දවසට පැමිණින ධර්මශාලාවල බණ අහනවා. ඒ බණ අහද්දී එක තරුණ දරුවෙක් එයාගේ වාහනේ එයාගේ අම්මාව එකතු කරගෙන ඇවිල්ලා අසපුව ළඟ බස්සලා යනවා අම්මට බණ අහන්න. මෙයා අම්මාව බැස්සුවා ආයෙ වාහනේට නැග්ගා ගියා. ඒ වෙද්දි එයාගේ යාළුවොත් අසපුවට ඇවිල්ලා පොයේ දවසට සිල් සමාදන් වෙලා බණ අහනවා. එතකොට යාළුවෝ දැක්ක තමන්ගේ මිත්‍රයා අම්මාව බස්සලා ආපහු හැරිලා යනවා. යාළුවන්ට හිතක් උපන්නා මේ මිත්‍රයාට ධර්මය අහන්න කියලා යෝජනා කරන්න ඕන. කතා කළා. කතා කරලා කිව්වා මේ අම්මාව බස්සලා යන එකකින් මොකද පොඩ්ඩක් වරුවකට හරි ඉඳලා බණපදයක් ගහලා ගියොත් මේ ස්වාමීන් වහන්සේලා ලස්සනට බණ කියනවානේ. හරි වටිනවා. ඔය එන එකේ අහලා යන් කිව්වා. එතකොට ඔහු කිව්වා නෑ මම බණ අහන්න ඉන්න ඕන. මං ආසයි. ඒ වුණාට මේ කාලේ මං එක්සෑම් එකක් කරනවා. ඒකේ වැඩ ඉවර වුණාම මං එනවා. මිත්‍රයන්ගේ කට වැහුණා. දැන් මිත්‍රයන්ට කියන්න දෙයක් නැහැ. ඇයි එක්සෑම් කියන්න බෑ. ඊට පස්සේ ඔන්න තව මාස කිහිපයක් ගියට පස්සේ ආයෙ කිව්වා. කිව්වා දැන් මේ මං ජොබ් එක පටන් ගත්තා. ජොබ් එකේ වැඩ ටික ගානට හැදීගෙන යන අතරේ තියෙන්නේ මේක ඉවරචි ගමන් එනවා කිව්වා. තව ටික කාලයක් යනකොට කතා කළා. දැන් මම මේ විවාහයකට සූදානම් වෙන අතරේ ගේ හදනවා. ගෙදර වැඩ ටික ඉවරචි ගමන් මං එනවා. තව ටික කාලෙකින් කිව්වා. දැන් ඉතින් මගේ විවාහයට කටයුතු සූදානම් වෙනවනේ. විවාහ වුණාට පස්සේ එයත් එක්කම එනවා. විවාහ වුණා. විවාහ වෙලා ටික කාලයක් යනකොට දරු පැටියෙක් හම්බුණා. ඒ කාලේ යාළුවෝ කියනකොට කියනවා දැන් ඉතින් පුංචි දරුවෙක් ඉන්නවනේ. මෙයාව එකතු කරගෙන ආව බණ අහන අයටත් කරදරේ. දරුවා හම්බ වුණාට පස්සේ අපි 3 දෙනාම එනවා. මේ දරුවා ලොකු වුණාන් පස්සේ අපි 3 දෙනාම එනවා කිව්වා. බලන්න බින්දුතුනි ප්‍රමාදයේ තැනට අපි යන හැටි.
අන්තිමේ ඒ තුන් දෙනා ඒ තරුණයාත් ඔහුගේ බිරිඳත් ඔහුගේ පුංචි දරු පැටියත් ගමනක් යමින් ඉද්දී ඔහුගේ අතින්ම ඔහුගේ වාහනේ පාරෙන් පිට පැන්නා. දරුණු ප්‍රපාතයකට ඇදගෙන වැටුණා. බිරිඳයි දරුවයි දෙන්න බේරුණා. ඔහු මේ ලෝකයේ අත්හැරලා ගියා. ප්‍රමාද වෙන්න කෝ කාලයක්. මරණය කියන එක పూర్ව දැනුම් දීමකින් තොරව පැමිණෙනවා. ආන් ඒ නිසා පින්වතුනි මේ අනිත්‍ය වෙලා යන ලෝකේ වෙනස් වෙලා යන ලෝකේ වදකෙක් පස්සෙන් පන්නනවා වගේ මරණය ගැන සිහි කර කර ඥානෙ උපද්දන්න ඕන බේරෙන්න නම්. බේරෙන්න නම් ඥානෙ උපද්ද ගන්නම ඕන. සිහිය උපද්ද ගන්නම ඕන. සංවේගය උපද්ද ගන්නම ඕන. ඒක වෙන කෙනෙක් නම් උපද්දලා දෙන්නේ. උපදවා ගැනීම පිණිස අනුකම්පාවෙන් දේශනා කරපු ධර්මයක් තියෙනවා. ඒ ධර්මය අහන්න ලැබෙනවා. ඒ ධර්මය අහන්න ලැබෙද්දීත් සිහිය උපදින්නේ නැත්තම් ඥානෙ උපදින්නේ නැත්තම් සංවේගය උපදින්නේ නැත්තම් කාලකන්නිකමක්. ඒ නිසා මේ බණපදේ අහලා හොඳට සිහිය උපද්ද ගන්න. වදකෙක් පස්සෙන් පන්නනවා වගේ මරණය ගැන සිහි කළ යුත්තේය. ඊළඟ එක මොකද්ද? සම්පatti විපatti. සම්පatti විපatti ආකාරයට කෙනෙක් මරණය සිහි කරනවා නම් ඒ කෙනාටත් හොඳට සිහිය උපදිනවා. ඒකෙ විපින්වතුනේ මේ ලෝකේ යම් සම්පatti ඇද්ද යම් තාක් සම්පatti ඇද්ද ඒ සියලු සම්පatti විපත්තිය පැමිණෙනකන් විතරයි. තේරුණාද කියපුදී? මේ ලෝකේ යම් තාක් සම්පatti ඇද්ද ඒ සම්පatti ඇත්තේ විපත්තිය එනකන් විතරයි. නිරෝගී සම්පත්තිය තියෙන්නේ ලෙඩක් එනකන් විතරයි. මේ තරුණ සම්පත්තිය යෞවන සම්පත්තිය තියෙන්නේ නාකි වෙනකන් විතරයි. ප්‍රිය වූවෝ එකට ඉන්නකොට තියෙන සැපය සතුට සම්පත්තිය තියෙන්නේ ප්‍රිය අය වෙන් වෙනකන් විතරයි. ප්‍රිය වූ දේවල් එකට ඉන්නකොට තියෙන ලස්සන සුවය තියෙන්නේ ප්‍රිය වූ දේවල් වෙන් වෙන තැනට එනකන් විතරයි. ප්‍රිය වූ දේවල් වෙන් වෙලා යනකොට මහා දුක්ඛන්දරාවක් එතන. එතකොට එතන සම්පත්තියක් නැහැ, තියෙන්නේ විපත්තියක්. ලාභ සම්පත්තිය තියෙන්නේ අලාභෙහි පැමිණෙනකන් විතරයි. ප්‍රශංසා සම්පත්තිය තියෙන්නේ නින්දාවල් එනකන් විතරයි. පරිවාර සම්පත්තිය තියෙන්නේ අයස ජීවිතයට එනකන් විතරයි. සැපය කියන සම්පත්තිය ජීවිතේ තියෙන්නේ දුක එනකන් විතරයි. ඕන් ඔය ක්‍රමයටමයි තේරුම් ගත යුත්තේ. ජීවිතය කියන සම්පත්තිය තියෙන්නේ මරණය එනකන් විතරයි. මේ ජීවිතේ මොන සැප සම්පත් තිබුණත් කෙනෙක් මත් වෙන්නේ මෙහෙම බලනවා නම්. මොන දේ තිබුණත් කෙනෙක් මත් වෙන්නේ මෙහෙම බලනවා නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සද්ධර්මයේ කොච්චර අරුත්බරද කියලා මේ ආපදාවක් ඉස්සරහ අසරණ වෙලා තියෙන ලෝකයේ දිහා බලපුවම හොඳට පේනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි යන්තා කාමය ඇද්ද මේ ලෝකේ කාමය වනාහි සිහිනයක් බඳුය. සුපින කූපමා කාමා. කාමයේ සිහිනයක් වගේ. කාමයේ සිහිනයක් වගේ කියන කතාව පින්වතුනි කොච්චර සත්‍යයක්ද? මේ ලෝකේ වේගෙන් දියුණු වේගෙන යනකොට තාක්ෂණ ආදීන් අපි හිතුවා දැන් නම් හරි කියලා. ධර්මයේ දන්නේ නැති අය හිතුවනේ දැන් නම් හරි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කතා කරනකොට කිව්වා ඔය යල්පැන කියපු ඒවා කියන්න එපා. දැන් ලෝකෙ දියුණුයි. එහෙම පඬිතමානීව කතා කරපු අය හිටියා. නමුත් දැන් පේනවා නේද මොකද්ද වෙලා තියෙන්නේ කියලා. සිහින වගේ. ස්මාර්ට් ෆෝන් එක නොඑක් මේ බොළඳ ජීවිත ගත කරා. සිහිනයක් දැන් අසරණයි. උසට ගොඩනැගිලි හැදෙනකොට අපි හිතුවා දැන් හරි කියලා. සිහිනයක්. ඒ උස ගොඩනැගිලි ඇස්සේ මිනිස්සු හිර වෙලා අසරණ වෙලා ලෙඩ හැදිලා. විශාල රෝහල් හැදෙනකොට අපි හිතුවා දැන් හරි කියලා. ඒ විශාල රෝහල් පිරී ඉතිරි යන්න ලෙඩු. වෛද්‍ය තාක්ෂණයේ දියුණු වෙනකොට අපි හිතුවා හරි කියලා. වෛද්‍ය තාක්ෂණය කොච්චර දියුණු වුණත් දැන් මිනිස්සු අසරණයි. සිහිනයක් වගේ.
ඒ නිසා මේ යම්තාක් සම්පatti ඇද්ද ඒ සියලු සම්පatti විපත්තියතෙක් පමණයි කියලා යම් නුවණක් තියනවද? ආන්න එතන පින්වතුනි අපේ ජීවිතේට යහපත තියෙනවා. යථාපිසේලා විපුලා නභං ආහච්ච පබ්බතා සමන්තා අනුපරියයින් නිපොන්ටෙන්ති පානිනා. අහස උස ඇති මහා කළුගල් පර්වත සිව් දිසාවෙන් සියලු සත්වයෝ නසමින් පැමිණෙන්නාසේ එවං ජරාච මච්චූච අධිවත්තෙන්ති පානිනෝ. වයසට යෑම මරණය කියන මේ දෙක මේ සත්වයන්ව යටකොට දමන්නේය. මහා කළුගල් පර්වතවලට චප්ප වුණා වගේ ජරා මරණ දෙකෙන් මේ සත්වයා යටපත් වෙනවා. කත්තියේ රාජවරු වෙන්න පුළුවන්. බ්‍රාහ්මණේ උතුම් ජීවිත ගත කරන පිරිසිදු මිනිසු වෙන්න පුළුවන්. උගතුන් වෙන්න පුළුවන්. වෙස්සේ හොඳ ව්‍යාපාරිකයෝ වෙන්න පුළුවන්. සුද්ධේ කාර්මිකයෝ වෙන්න පුළුවන්. චණ්ඩාල පුක්කුසේ සැඩොල්ලු ආදීන් වෙන්න පුළුවන්. මේ කිසිවෙක් බේරෙන්නේ නම් නැත. මං උගතෙක්ක කියා බේරෙන්නේ නැත. මං වෛද්‍යවරයෙක් කියා බේරෙන්නේ නැත. මං සමාජයට යහපත කරපු කෙනෙක් කියා බේරෙන්නේ නැත. මම ධන සම්පත් බොහෝ තිබෙන්නෙක් කියා බේරෙන්නේ නැත. මං රටකට අධිපති වූ රජෙක්ක කියා බේරෙන්නේ නැත. නකින්චි පරිවජ්ජේති සබ්බ මේවා බිහි මද්දති. සියල්ලෝම ජරා මරණයට යටවන්නේමය. එනිසා හොඳට කල්පනා කරන්න. මේ ඔකෝම දේවල් තියෙන්නේ මරණය කියන විපත්තිය පැමිණෙන තෙක් පමණි. මරණය කියන විපත්තිය ජීවිතයට පැමිණෙන්ට පෙර යහපත හදාගත යුත්තේය කියන තැනට අපි ආවොත් අන්න එතන තියෙනවා සිහිය, එතන තියෙනවා සංවේගය, එතන තියෙනවා ඥානය. ඒ තමයි සම්පatti විපත්ති ක්‍රමයට මරණ සතිය, මරණය සිහි කිරීම. ඊළඟ එක උපසංහරණ. මේ උපසංහරණ ක්‍රමේ නම් හරීම වටිනවා. ජීවිතය ගැන අපිට හිතන්න, ජීවිතය ගැන තේරුම් ගන්න ලස්සන පරියායක්. මහත්සේ යසස් ඇති අය ගැන සංසන්දනය කරලා බලන්න ඕන කියනවා. කොහොමද එහෙම සසඳන්නේ? මහා යසා රාජවරා මහා සම්මත ආදයෝ තේපි මච්චු වසම්පත්තා මාදිසේසු කතාවකා. මහා යස පිරිවර ඇතිව සිටි මහා සම්මතාදී රජවරුද මියගියේමය. මං ගැන කවර කතාද? ජාතක පොත් වහන්සේ කියවපු පින්වතුන්ලා මේ මහා සම්මතාදී රජවරු ගැන අහලා ඇති. ඒ කාලේ හිටපු එ르දිමත් රජවරු, සක්විති රජවරු. අද කාලේ හිම ඇයෝ ගැන හිතා ගන්නවත් බෑ. එ르දි තිබුණා. පුණ්‍ය එ르දි. දැන් අද කාලේ පුණ්‍ය එ르දි නෑනේ. අද කාලේ බාහිරින් හදාගත්ත බලයක් නේ තියෙන්නේ. ඒ කාලේ ඔය කියන රජවරුන්ට පුණ්‍ය එ르දි තිබුණා. සාමාන්‍යයෙන් අපි ඉතිහාසෙ පැත්තට හැරිලා බැලුවොත් මහා ඇලෙක්සැන්ඩර් කියලා කියන්නේ අධිරාජයෙක්. මහා ප්‍රදේශයක් පාලනය කරා. දැන් අපි ඇලෙක්සැන්ඩර් ගැන කතා කරන්නේ අතීතයට ගියපු රජෙක් විදිහට. ඒ කාලේ ඇලෙක්සැන්ඩර් කියා කෙනෙක් හිටියේය. ඒ කාලේ චන්ද්‍රගුප්ත කියා මහා අධිරාජයෙක් හිටියේය. මුළු ජම්බුද්වීපයේම ඒකත් ඡත්‍ර කරපු ධර්මාශෝක නම් අධිරාජයෙක් හිටියේය. අතීතේ නේද? ඇයි අතීතයක බහා අපි කතා කරන්නේ? මැරිලා. මහා යසස් තිබ්බ ඒ ඔක්කොම මැරිලා. ඒ ඔක්කොම මියදිලා. යසස තිබුණාය කියලා, පිරිවර සම්පත් හිටියාය කියලා, මහා රජවරුය කියලා මරණයෙන් බේරුන්නේ. එච්චර යස සම්පත් තියෙන අයත් මැරී යනවා නම් මාදිසේසු කතාවකා. මේ මං වගේ මිනිහෙක් ගැන කවර කතාද? අන්න නුවණ. එහෙමයි නුවණින් හිතන්නේ. ඒ බඳු යස පිරිවර ඇත්තෝද මැරෙන්නේ නම් මා ගැන කවර කතාද? ඇත්තටම පිංගුතුනේ මෙහෙම හිතනවා නම්, මේ හැමදෙනා මෙහෙම හිතනවා නම් මේ මනුස්ස ලෝකේ ලස්සන තැනක් වෙයි.
ඇයි මිනිස්සු තුළ එතකොට හටගන්නවා අනිත් අය ගැන මෛත්‍රී කරුණා. තමන්ගේ යසස හදාගන්න, තමන්ට පිරිවර හදාගන්න, තමන් වැජඹෙන්න නෙමෙයි බලන්නේ. අනිත් මිනිස්සයව පාගගෙන චප්ප කරගෙන හරි තමන් වැජඹෙන්න නෙමෙයි බලන්නේ. දැන් මේකේ තියෙන්නේ මේකනේ. තව මිනිස්සෙක්ව මරාගෙන කන්නේ නැති ටික විතරයි. කොහොම හරි තමන්ගේ තැන හදාගන්න. කොහොම හරි තමන් ඉස්සරහට යන්න. කොහොම හරි තමන්ගේ මේ බලය තහවුරු කරගන්න. මේ වගේ නීච හිත් තියෙන්නේ මරණය සිහි නොකිරීම නිසාය. බොහෝ පින් ඇති අය ගැනත් සසඳලා බලන්න ඕන කියනවා. බොහෝ පින් ඇති අය ගැන සසඳලා බලලා තමන්ගේ මරණය ගැන තේරුම් ගන්න ඕන මෙහෙම. ජෝතියෝ ජටිලෝ උග්ගෝ මෙණ්ඩකෝ අත පුන්නකෝ. ඒතේ චඤ්ඤේච යේ ලෝකේ මහා පුඤ්ඤාති විස්සුතා. ජෝතිය මහසිටුතුමා, ජටිල මහසිටුතුමා, උග්ග මහසිටුතුමා, මෙණ්ඩක පූර්ණක කියන මහා සිටුවරු ගැන මේ ලෝකේ කතා කළේ පුණ්‍ය එ르දී තිබුණු මහා ධනවතුන් විදිහටයි. බණ පොත කියවපු අය මේ සිටුවරු ගැන අහලා ඇති. ඔය ජෝතිය සිටුවරයා කියලා කියන්නේ ජෝතිය සිටුවරයාගේ සිටු මන්දිරේ කෙරෙව්වේ විස්කම් දෙව්පුතු. එතකොට හිතාගන්නකෝ ඒ සිටුවරු කොහොමද කියලා. ඒ සිටුවරයාගේ මන්දිරේ කරේ සාමාන්‍ය බාස් කෙනෙක් නෙමෙයි. ඒ මන්දිරේ කරන්න දෙව්ලොවින් දෙවි කෙනෙක් ආවා. ජෝතිය සිටුවරයාගේ මන්දිරේ. පවුරු 7කින් වටවෙච්ච සුවිශාල මන්දිරයක්. ඒ සිටුවරුන්ට පුදුමාකාර විදිහට ධන සම්පත් තිබුණා. ඊළඟට ওই ජෝති සිටුවරයා ගැන කියනකොට ඒ සිටුවරයාගේ තියෙනවා ඒ සිටුවරයා අකමැත්තෙන් ඒ සිටුවරයා සන්තක අංශු මාත්‍ර දෙයක් තව කෙනෙකුට හොරෙන් ගන්න බෑ. පුණ්‍ය එරදියක්. එතුමා අකමැති දෙයක් එතුමාගේ අවසරයකින් තොරව හොලවන්නවත් බෑ. පුණ්‍ය එරදි. ඉතින් අද කාලේ එහෙම ඇයෝ ඇත්තේ නැත. ඒ නිසා මේවා ගැන කියනකොට ඇතැම්මුන්ට කතන්දරද කියා හිතේ. මොකද අද පුණ්‍ය එරදි නැත. පුණ්‍ය එරදි නෑ. හැබැයි පුණ්‍ය එරදි ඇතුව මහා ධන සම්පත් ඇතුව පින්වන්තයෝ කියලා කියන්න පුළුවන් විදිහට එහෙම පිරිසක් හිටියා. ඇත්තටම ওই ජෝතිය සිටුවරයා ගැන ගත්තොත් එහෙම පින්වතුනේ ඒ අයන්ට තමයි පින්වන්තයෝ කියන්න තියෙන්නේ. මොකද ග්‍රහ ජීවිතේ ගත්තත් හරීම සැප සම්පත් බහුල ජීවිතයක්. බුද්ධ ශාසනයේ පැවිදි වුණ රහතන් වහන්සේ නම බවට පත් වුණා. හැබැයිම පින්වන්තයෝ. එහෙම පින්වන්තයෝ පවා මරණයට පත් වුණා නොවේ. අද මේ පින්වන්තයෝ ගැනත් අපිට කතා කරන්න තියෙන්නේ අතීතයට ගියපු අය විදිහට. මෙහෙම පින්වන්තයෙක් හිටියා. ඒ අයට මෙහෙම පින් තිබුණා. ඒ අයගේ මෙහෙම එරදි තිබුණා කියලා අපි කතා කරනවා. ඒ අය ඔක්කොම මේ පරලෝ ගිහිල්ලා. මාදිසේසු කතාවකා මං වගේ කෙනෙක් ගැන කවර කතාද. ඊළඟට කාය ශක්තිය මුල් කරගෙනත් කාය ශක්තිය ඇති අය ගැනත් බල තමන්ගේ මරණය ගැන තේරුම් ගන්න කියනවා. කාය වජඹන්ට මහන්සි වෙන අය, කාය ශක්තියෙන් මේ ලෝකයාව විස්මයට පත් කරවන අය. දැන් මේ කාලේ තියෙනවානේ ඔලිම්පික්. එතකොට පේනවානේ මේ කයෙන් එක ඒවා කර ලෝකයාව විස්මයට පත් කරන හැටි. එහෙම අයත් මරණය උරුම කරගන්නවා. වාසුදේවෝ බලදේවෝ භීමසේවෝ යුධිට්ඨිලෝ. ඒ කාලේ හිටපු යෝධයෝ වාසුදේව කියලා, බලදේව කියලා, භීමසේන කියලා, යුධිට්ඨිල කියලා, චානුර කියලා, පියදාමල්ල කියලා මෙහෙම යෝධයෝ හිටියා. ඒ යෝධයෝ රණභූමියකට පැන්නට පස්සේ 100කට 1000කට එක්කෙනයි. ඒ තරම් දක්ෂයි. 100ක් 1000ක් ආවත් ඒ යෝධයව නසන්න බෑ. එච්චර කාය බලය. දැන් අපි අහලා තියෙනවා මේ ලංකා භූමියේ දුටුගැමුණු මහරජුරුවෝ ඉන්න කාලේ දුටුගැමුණු මහරජුරුවෝ කියන්නේ යෝධයෙක්. ඊළඟට ඒ මහරජුරුවන් වහන්සේට මේ රට එක්සත් කරන්න උපකාර වීම පිණිස
දෙව්ලොවින්ම පැමිණියා දසමහා යෝධයෝ. මහා බල පරාක්‍රම, මහා කාය පරාක්‍රම තිබ්බ අය. ඒ අය ගැන දැන් අපි කතා කරන්නේ අතීතයට ගිහපු අය විදිහට. ඒ කාලේ මෙහෙම යෝධයෝ හිටියා. ඒ ඇයෝ මෙහෙම දස්කම් පෑවා. එසේ දස්කම් පාපු සියලු දෙනා ඒවන් තාම බලූ පේතා ඉති ලෝකම්හි විස්සුතා. මහා බල පරාක්‍රම ඇති අය මේ ලෝකේ හිටියත් ඒ තේපි මරණං යාතා. ඔක්කොම මරණයට ගියා. මාදිසේසු කතාවකා. මං වගේ දුර්වලයෙක් මැරෙන එක ගැන කවර කතාද? තමන්ගේ කටින් කෝච්චි අදින අය හිටියා. ඔබට මතක ඇති. ගිනස් වාර්තා පොතට යන විදිහේ මහා පුදුම සහගත දේවල් මේ කයින් කරපු අය හිටියා. මිය පරලෝ ගියා. ඊළඟට 이르දිමතුන් දැකලාත් 이르දිමතුන් මුල් කරගෙනත් තමන්ගේ මරණය ගැන සිහි කරන්නට ඒ කොහොමද? පාදං ගුට්ටක මත්තේන වේජයන්තින් අකම්පයි. යෝ නාමිද්දි මතං සෙට්ටෝ දුතියෝ අග්ගසාවකෝ. පා ඇඟිල්ලෙන් වෛජයන්ති ප්‍රාසාදයේ කම්පා කළේ උන්වහන්සේය. එරිදිමතුන් අතර මේ බුදු සසුනේ ශ්‍රේෂ්ඨයාද උන්වහන්සේමය. ඒ බුදු සසුනේ දෙවැනි අගසව් උතුමන් වන මහා මුගලන් මහරහත් මුනිදුන්ය. එරදියෙන් අගපත් බුදුරජාණන් වහන්සේට විතරයි දෙවනි වුණේ. තවතිසා දෙව් භවනට එක අවස්ථාවක අපේ මුගලන් මහරහතන් වහන්සේ ගිහිල්ලා තවතිසාවේ තිබුණු වෛජයන්ති කෙරෙන ප්‍රාසාදේ තමන්ගේ එරදියෙන් කම්පා කළා. දෙවිවරු විස්මයට පත් කළා. එක අවස්ථාවක බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා බ්‍රහ්මයෝ අතරේ ඉඳලා මුගලන් මහරහතන් වහන්සේ බණ කියනවා. බ්‍රහ්මයන්ට හඬ ඇහෙනවා. රහතන් වහන්සේ පේන්නේ. බ්‍රහ්මයොත් විස්මයට පත් කළා. එහෙම දෙවියෝ විස්මයට පත් කරපු, බ්‍රහ්මයෝ විස්මයට පත් කරපු මහා එරදි තිබුණු අපේ මුගලන් මහරහතන් වහන්සේ සෝපී මච්චු මුඛං ගෝරං මිගෝ සීහ මුඛං විය. ඒ බඳු මහා එරදි ඇති මුගලන් තෙරුන් වහන්සේ පවා ඝෝර වූ මරණය නිසාවෙන් සිංහ මුඛයට යන මුවපොවෙක්සේ ජීවිතය අවසානය කරා ගියා නොවේ. ඒ මුගලන් මහරහතන් වහන්සේ කියන ලෝකයට අනුකම්පා ඇතිව මහා එරදි ඇතිව වැඩ හිටපු මුනිදුන් පවා පින්වතුනි පිරිනිවන් වැඩියා. උපන් සත්වයාට මේ ලෝකේ මරණය කියා දෙයක් තිබෙනා නිසා. සිංහ මුඛයට යන මුවපොවෙක් වගේ උන්වහන්සේත් මරණය කරා ගියා නම්, උන්වහන්සේ ජීවිතය අවසානය කරා ගියා නම් මාදිසේසු කතාවකා. මං වගේ කෙනෙක් ගැන එරදි කියලා සොච්චමක්වත් නැති මං වගේ කෙනෙක් ගැන කවර කතාද? ආන් එහෙමයි නුවණින් සිහි කරන්නේ. බලන්න මෙහෙම නුවණින් කල්පනා කරන කෙනා කොහේ තැනකවත් හිර වෙන්නේ නැහනේ. යස පිරිවර සම්පත්තිය හිර වෙන්නේ. තමන්ගේ කාය ශක්තිය හොඳට තිබුණා කියලා, තමන්ගේ කාය ශක්තියට ලෝකයක් වර්ණනා කළා කියලා එයා මුලා වෙන්නේ. තමන්ට අතේ පයේ හයිය තියෙනවා කියලා ඒකෙන් මුලා වෙන්නේ. තමන්ට ගොඩාක් සල්ලි තියෙනවා කියලා ඒකෙන් මුලා වෙන්නේ. කොටින්ම තමන්ට එරදි තිබ්බා කියලා ඒකෙන් මුලා වෙන්නෙත් නෑ. මොකද එරදිය තිබුණත් කිසිම එරදියක් නෑ මරණයෙන් වළකින්න. එරදි මුතුන්ද මිය පරලෝ ගියේමය. ලෝකේ ප්‍රඥාව තියෙන නුවණ තියෙන මිනිස්සු දිහා බලමින්ද මරණය ගැනම සිහි කළ යුත්තේය. ලෝකනාතං ඨපෙත්වාන යේ චඤ්ඤේ අත්ති පානිනා. ලෝකනාත වූ බුදුරජාණන් වහන්සේ පසකින් තබා මේ ලෝකයේ ජීවත් වෙන අනිත් සියලු සත්වයෝ එක තැනකට අරගත්තොත් බ්‍රහ්මයෝ, දෙවියෝ, අසුරයෝ, 나ගයෝ, මිනිස්සු ආදී සියලු සත්තු එක තැනකට ගත්තොත් පඤ්ඤාය සාරිපුත්තස්ස කලං නාග්ගන්ති සෝලසින්. ඒ සියලු ඈයන්ගේ ප්‍රඥාව එක පිටක් කොට ගත්තේ උවද සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාවෙන්
සොළොස් කලාවෙන් පංගුවක් තරම්වත් වටින්නේ නැත. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මහා ප්‍රඥාව. බුදුරජාණන් වහන්සේ හැරුණුකොට මේ ලෝක සත්වයාගේම ප්‍රඥාව ගත්තත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාවෙන් 16 පංගුවක් තරම්වත් වටින්නේ කියනවා. එහෙම මහා ප්‍රඥාවක් තිබුණු සාරිපුත්ත මහරහතන් වහන්සේ පඨමෝ අග්ගසාවකෝ මේ බුද්ධ ශාසනයේ ප්‍රථම අග්‍රශ්‍රාවකයන් වහන්සේ මරණස්ස වසංපත්තා මරණී වසඟයට පත්ව ජීවිතය අවසන් කළේමය. උන්වහන්සේලා පිරිනිවන් වැඩි. නමුත් මේ ජීවිතය අවසන් කළා. මේ ජීවිතය අවසන් කළා. මාදිසේසු කතාවකා. එහෙව් එකේ මං ගැන කවර කතාද? ඉතින් ওই විදිහටයි පින්වතුනි උපසංහරණ ක්‍රමයට හැම දෙයක්ම මුල් කරගෙන තමන්ගේ මරණය සිහි කරන්නේ. පසේ බුදුවරු ගැන ඉගෙන ගන්නකොටත් එයා මරණයම සිහි කරනවා කියනවා. පසේ බුදු උත්තමයෝ වැඩ හිටියා තමයි. තමන් වහන්සේලා තනි තනියෙන් ධර්මය අවබෝධ කළා තමයි. ඒ උතුමන්ද මේ ජීවිතය අත්හැරලා ගියානේ. මං ගැන කවර කතාද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන මහා කාරුණික ශාස්ත්‍රූන් වහන්සේ ගැන සිහි කරද්දීද ශ්‍රාවකයා මරණ සතියම වඩන්නේය. ඒවං මහානුභාවස්ස යං නාමේතං මහේසිනා නබයේන ලජ්ජාය මරණං වසමාගතං නිල්ලජ්ජීවිත සාරජ්ජං සබ්බ සත්තාභිමන්දනං තයිදං මාදිසං සත්තා කතංනාභි භවිස්සති. ඕන්න ඔය ක්‍රමයටයි බුදුරජුන් ගැන සිහි කරන්නේ. අහෝ ඒ මහා ආනුභාව ඇති මහා ඍෂි වූ මාහට ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පවා කිසි ලැජ්ජාවක් නැති කිසිම කාරුණික බවක් නැති මේ මරණය විසින් පිරිනිවන කරාම අරගෙන ගියා නොවේ. මේ ලෝකේ මරණය කියා දෙයක් නොතිබ්බා නම් ඒ අපගේ මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේ අදටත් වැඩ ඉන්නේය. නමුත් උපන් සත්වයෝ මරණය තෙක් ඇදෙන්නේමය. ඒ නිර්ලජ්ජිත මරණය විසින් අපගේ ශාස්ත්‍රූන් වහන්සේ පවා පිරිනිවන කරා ගෙන ගියේ නොවේද? මේ නිර්ලජ්ජී වූ සියලු සත්වයන් මැඩලන මරණයෙන් මාවැන්නේ කෙසේනම් ගැලවෙන්නටද? එහෙම ශ්‍රාවකයා ශාස්ත්‍රූන් වහන්සේව සිහි කරගෙනත් මරණය කියන දේ ගැන හොඳට තේරුම් ගන්නවා. සිහිය උපදින විදිහට, සංවේගය උපදින විදිහට, ඥානය උපදින විදිහට මරණය ගැන සිහි කරනවා. ඊළඟ ක්‍රමේ තමයි කාය බහුසාධාරණ. කාය බහුසාධාරණ ක්‍රමයටත් මරණයම සිහි කළ යුත්තේය. ඒ කාය බහුසාධාරණය කියලා කියන්නේ පින්වතුනි, අපි මේ මගේ කිය ඉන්න කය කී දෙනෙකුට කොයි තරම් දේකට සාධාරණයිද කියලා නුවණින් හිතීම. අපි මේකට කියනවා මගේ කය. අපි මේ එකට විනෝද චාරිකාවක් ආදී ගිහිල්ලා අපි හිතමු අපි ඔන්න ෆොටෝ ගන්නවා. ෆොටෝ අරගත්තට පස්සේ යාළුවෙක් අපිට ඒ ෆොටෝ පෙන්නනවා. මෙන්න අපි අර චාරිකාවේ ගත්ත ෆොටෝ. ෆොටෝ එක බලනකොටම අපි මුලින්ම හොයන්නේ කාවද? මංකෝ. මං හිටපු විදිහ අවුලක් නැද්ද? මං හිටපු විදිහ ලස්සනයිද? අපි හොයනවා. මගේ කියා පවත්වන මේ ශරීරයේ කීයකට සාධාරණයිද? මේ ශරීර කූඩුව ඇත්තටම මේ ශරීර කූඩුව මගේ කියලා නෙවෙයි පින්වතුනි ගන්න ඕනේ. මේකේ අපි හිර වෙලා. මේ ශරීර කූඩුව කියන එකේ අපි හිර වෙලා. බේරෙන්න විදිහක් නැහැ. මේක රැක ගන්න වෙලා අපිට. දැන් මේ කාලේ මාස් දාගෙන රකින්නවා. රකින්න ඕන. පින්නකට අහු වෙන්න බෑ. මේන්න මේක ලෙඩ දෙනවා. රකින්න ඕන. ගම් වතුරට නැසෙනවා.
ගින්නට නැසෙනවා. ඊළඟට මේක කොච්චර රැකගෙන හිටියත් මේක ඇතුලේ හටගන්න එකේ ඒවා තියෙනවා. ලේ කැටි හැදෙනවා. එහෙ රිදෙනවා, මෙහෙ රිදෙනවා. කොච්චර දේවල් තියෙනවද? ඊළඟට මේ ශරීරය ඇතුලේම ශරීරයට අහිතකර පණුව හැදෙනවා. ඒකුන් නිසා ශරීරය විනාශ වෙනවා. පිළිකා හැදෙනවා. ඒකෙන් ශරීරය විනාශ වෙනවා. මේ සිරුර කියන දේ කී දෙනෙකුට කොයිතරම් දෙයකට සාධාරණයිද? ඇහැට පේන්නේ නැති තරම් ඊටාම කුඩා වෛරසයක් විසින් මේ කාලේ මේ ශරීරය විනාශ කර කර යනවා. දහස් ගණන් මැරෙනවා. ඒ දහස් ගණන් මිය ගියාද යම්තාක් මිනිස්සු ඒ මිනිස්සු උරුම කරගෙන හිටපු ජාතියේම ඇඟක් අපි උරුම කරගෙන ඉන්නේ. මේක රැක ගන්න ඕනා. මේක රැකගත්තේ නැත්තම් මේක සැනකින් වේදනාව උපන්දනවා. ඒ වේදනාව විඳින්න ඕනේ කවුද? මේ ශරීර කූඩුවේ හිරවිච්ච අපි. මට ඔළුවේ කැක්කුමක් හැදුනොත් වේදනාව කවුද විඳින්නේ? මම්ම විඳින්න එපයි. අපි මේ ජීවිතේ ගත කරනකොට පින්වතුනේ අපි ආපහු හැරිලා බලනකොට හැම දිනාගේ ජීවිතවල නැද්ද ඔළුවේ කැක්කුම් හැදිලා විඳවපු අවස්ථා? ඊළඟට බඩේ අමාරු හැදිලා විඳවපු අවස්ථා? උණ හැදිලා විඳවපු අවස්ථා? සමහර කෙනෙක් ඇති දරුණු ලෙඩක් හැවිදිලා මරු කටට ගිහිල්ලා බොහෝම අමාරුවෙන් බේරිච්ච අය. ඉතින් එහෙමයි මේ ශරීරේ. සමහර කෙනෙක් ජීවත් වෙලා ඉද්දිම අංශ භාග වගේ රෝග හැදෙනවා. අනිත් මිනිස්සු ඇවිදගෙන යනවා බල බල ඇඳකට වෙලා කේන්ද්‍රික ගා ඉන්න ඕන. මේ ශරීරේ බොහෝ දෙනාට සාධාරණයි. බොහෝ දෙයට සාධාරණයි. බොහෝ දෙනාට සාධාරණ බොහෝ දෙයට සාධාරණ මේ සිරුර මරණයට සාධාරණයි. මරණය කියන දේ යම් ඇසෙල්ලක පැමිණෙනවාද? මරණය පැමිණෙද්දී අනේ මගේ ශරීරේ මරන්න එපා. එහෙම නවත්තන්න විදිහක් නැහැ. මේ ඇඟේ රෝම කූපයක් ගානේ වෛද්‍යවරු හිටියත්, ඊටා දක්ෂ විශේෂඥ වෛද්‍යවරු හිටියත් මේ ශරීර කූඩුව බේරගන්න බැරි අවස්ථාවක් එනවා. කය බහු සාධාරණයි. ඒ නිසා මේ උරුම කරගත්ත ශරීරයට කවදාවත් මත් වෙන්න එපා. කවදාවත් මත් වෙන්න එපා. මේක ටිකක් ලස්සනට පැහැයට තියෙන්න පුළුවන්, මත් වෙන්න හොඳ නැහැ. මේක හැඩට තියෙන්න පුළුවන්, මත් වෙන්න හොඳ නැහැ. මොකද මේක මම කියලා අපි කිව්වට බොහෝ දෙනාට සාධාරණ එකක්. මරණයට සාධාරණ එකක්. එසේ සිතනා කෙනාට සිහිය උපදින්නේය, ඥානය උපදින්නේය, සංවේගය උපදින්නේය. ඊළඟට සිහි කරනවා ආයු දුබ්බල්‍යතාවය. ආයු දුබ්බල්‍යතාව කියලා කියන්නේ ආයුෂයාගේ තියෙන දුර්වල බව. මේ ලැබූ ආයුෂය කියන එක පින්වතුනි කොච්චර සොච්චමක්ද? ආයුෂය කියන එක කොච්චර ඉක්මනට අහිමි වෙලා යන්න පුළුවන් එකක්ද? අපි උරුම කරගත්ත ආයුෂය අපි හැම කෙනෙකුටම අහිමි වෙලා යන නිමේෂයක් මොහොතක් කියන්න පුළුවන් කමක් නැහැ. සමහර කෙනෙක් මරණයට පත් වෙන්නේ හිතන්නවත් බැරි පොඩි මේ මොහොතකින්. හිතන්නවත් බැරි පොඩි මොහොතකින් මැරිලා යනවා. ආයුෂය කියන එක හරීම දුර්වල එකක්. දුර්වල ආයුෂක් උරුම කරගෙන ඉන්නේ අපි. මේ ආයුෂය කියන එක සල්ලි දීලා ශක්තිමත් කරවන්න බෑ. මේ ආයුෂය කියන එක තමන් වටේ විශාල රැකවරණ තියාගෙන ශක්තිමත් කරන්න බෑ. මේ ආයුෂය කියන එක ලොකු යුද බලයක් හදාගෙන ශක්තිමත් කරන්න බෑ. මේ ආයුෂ කියන එක යන්ත්‍රයක් දාගෙන රැකගන්න බෑ. මේ ආයුෂය කියන එක මන්තරේ මතුරු රැකගන්න බෑ. ආයුෂය කියන එක හරි ඇසිල්ලකින් නැසී යනවා. එකම එක විස සහිත මදුරුවෙකුට, විස සහිත සතෙකුට ආයුෂයෙන් නසන්න පුළුවන්. පුංචි වෛරසයකට ආයුෂයෙන් නසන්න පුළුවන්. ආයුෂය කියන එක කොච්චර දුර්වලයිද? කොච්චර දුර්වලයිද? ආන්ගේ දුර්වලතාවයේ හිතන කෙනාට මේ ගත වෙන ජීවිතයේ සම්බන්ධයෙන් සිහිය උපදිනවා, ඥානය උපදිනවා, සංවේගය උපදිනවා.
ඒ නිසා පින්වතුනි මේ කාලේ විශේෂයෙන් දැන් මේ කාලේ අපි බලපුවාම අපිට පේනවා નિසරු දේවල් එක්ක පටලැවි ඉන්න කාලයක් නන් නොවේ. මොකද ඇහැට නොපෙනෙන සතුරෙක් බලවත් වෙනවා. ඒ සතුරා වේගෙන් බලවත් වෙද්දී අපි දැනට රැකිලා ඉන්නවා වෙන්න පුළුවන්. කොයි මොහොතක කොයි විදිහකට මේ ජීවිතයට හානි කරනවද කියලා අපිට කියන්න බෑ. ආයුෂය දුර්වලයි කියලා මේ මනුස්ස වර්ගයා දන්නේ නැති නිසා, ඒ සම්බන්ධයෙන් දැනුමක් නැති නිසා ඔන්න ඒ රෝගයටම හොඳයි කියලා එන්නතක් ගැන කිව්වා. එන්නත කිව්වා විතරයි ඔන්න එන්නත ගහගත්තා. එන්නත ගහගත්තට පස්සේ හේතුව දැන් හරි. දැන් අපිට එන්නත තියෙනවා. දැන් අපිට මොකුත් වෙන්නේ. අපි එන්නත ගහගත්තෙමු කියලා මේ පාරේ තොටේ නාඩගම් නැටුවේ නැද්ද? ආරක්ෂා වීම පිණිස තියෙන උපදේශ ඔක්කොම උල්ලංඝනය කරගෙන ඔහේ හැසිරුන්නේ නැද්ද? මේ ආයුෂයාගේ තියෙන දුර්වලතාවය ගැන යම් ඥානයක් තිබුණා නම් තමන්ගේ ජීවිතේ තමන් කෙරෙහි අනුකම්පාවෙන් රැක ගන්නවා. එතකොට අනුන්ගේ ජීවිතත් රකින්නවා. දැන් මේකේ සිද්ධ වුණේ එන්නත ගහගත්තයින් පස්සේ හිතුවා දැන් ඔක්කොම හරි. ආයේ අපේ ආයුෂයට මුකුත් වෙන්නේ නැහැ. ඇහැට නොපෙනෙන සතුරෙක් බලවත් වේගෙන ඉද්දී නිසාරවත් දේවල් පස්සේ එල්ලෙන්න නම් එපා. මොකද ඒ සතුරා අපිව දැහැ ගන්න මොහොත අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්වතුනි නිසරු දේවල් පස්සේ කළා හොඳට සිහියෙන් නුවණින් සංවේගයෙන් යුක්තව යහපතම එකතු කරන්න. අපිට එච්චරයි ඉතුරු වෙන්නේ. එච්චරයි අපිට ඉතුරු වෙන්නේ. අපේ ඇස් පන අපිටම අපි ආදරය කරන අය අහිමි වෙවි යයි. අපේ ඇස් පන අපිටම අපි ලස්සනට හදාගත්ත ගෙවල් දොරවල් පාළු වෙලා යයි. අපේ ඇස් පන අපිටම අපේ ආදරය කරපු අය ඒ අය පරිහරණය කරපු බඩු මුට්ටු විතරක් ඉතුරු වෙලා ඒ අය මේ ලෝකේ දාලා යයි. මේ හැමදේම නිසාරුයි කියලා එදාට තේරෙයි. ඊට කලින් ඒ නිසාරුවත් බව හොඳට තේරුම් අරගෙන තමන්ගේ ජීවිතයට රැකවරණයක් තමන් හදාගන්න. තමන්ගේ ජීවිතයට රැකවරණයක් තමන් හදාගන්න. සාරවත් වූ ධර්මයේ සිහි කර කර ඒක විතරයි අපිට පිහිටක් පිණිස රැකවරණයක් පිණිස උපකාරයක් පිණිස පවතින දේ. ඊළඟට සිහි කරනවා අනිමිත්තය නිමිත්තක් නැති බව. ඒ නිමිත්තක් නැති බව කියන එක බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට වදාලා. අනිමිත්ත මනං ඥාතං මච්ඡානං ඉද ජීවිතං කසිරංච පරිත්තංච තංච දුක්ඛේන සංයුතං නහිසෝ උපක්කමෝ අත්ථි යේන ජාතා නමියරේ ජරම්පි පත්වා මරණං ඒවං ධම්මා හිපානිනෝ. බුදුරජාණන් වහන්සේ වදාළ අර්ථේ කිසිම උපක්‍රමයක් නැහැ මේ මිනිස්යාට ලැබූ ජීවිතේ ස්ථීර සාරව තබා ගන්නට. මරණයෙන් බේරීම පිණිස උපක්‍රම නැත, යන්ත්‍ර නැත, මන්ත්‍ර නැත, නොයෙක් පිදවිලි නැත, මරණයෙන් බේරා දෙන්නය කියලා යාදින්ට දෙවියෙක් නැත, මරණයෙන් බේරෙන ක්‍රමය කියලා ඉගෙන ගන්නට විෂයක් නැත. මරණයෙන් බේරීම පිණිස කිසිදු උපක්‍රමයක් නැත. ධර්මතාවය නම් උපන්න සත්වයා මිය යාමයි. මිය යාම උරුම කරගත් සත්වයාගේ මරණයේ ස්වභාවය මොකද්ද? අනිමිත්ත මනඤ්ඤාතං. මැරීම පිළිබඳව, මරණය පිළිබඳව නිමිත්තක් කියන්නට බැරිය. ඒ නිමිත්ත කියන්න බෑ කියන්නේ මොකද්ද පින්වතුනි? ජීවිතං ව්‍යාධි කාලෝච දේහ නික්කේපණං ගති. කෙනෙකුගේ ජීවිතයේ සම්බන්ධයෙන් මරණය ගැන කියන්න බෑ කියනවා. සාමාන්‍යයෙන් මැරෙන්නේ අහවල් වයසේ අය. ඒ වයසේ විතරයි මැරෙන්නේ. ජීවිතේ මේ වයස නොමැරෙන වයසයි. එහෙම කියන්න බෑ. කොයි වයසේ අයත් මැරෙනවා. කොයි වයසේ උදවියත් මිය පරලෝ යනවා. මැරෙන වයසක් කියලා එකක්. මේ වයසේදී මැරෙනවා.
මේ වයසේදී නම් මැරෙන්නේ නැහැ කියලා එකක්. එහෙම පැනවීමක් නැහැ. මේ ලෝකයට ඇතැම්මු එනවා. මේ මනුස්ස ලෝකේ ගත්තොත් එහෙම අම්මාගේ කුසේ පිළිසිඳ ගන්නවා. පිළිසිඳ ගත්තට පස්සේ ඒ ආදර දෙමව්පියෝ හරි සතුටු වෙනවා. අනේ අපේ කුසේ මේ දරු පැටියෙ පිළිසිඳ අරගෙන. ඒ දරුවව පිළිගන්න දෙමව්පියෝ ලැහැත් වෙනවා. ලැහැත් වෙවි ඉද්දී මාසයයි හමාරයි කුසේදිම මේ යනවා. එහෙම වෙන්නේ නැද්ද? කුසට ආපු අය මේ මනුස්ස ලෝකේ ඉර එළිය නොදැක කුසේදිම මේ යන්නේ නැද්ද? මේ යනවා. ඇතැන් දරුවෝ උපදින දවසේ මේ යනවා. ඇතැන් දරුවෝ ඉපදිලා මල් කැකුළු වගේ මෝරගෙන එනකොට දෙමව්පියන්ගේ හිත් ඒ දරුවාගේ මෝරණ විදිහ බලබලා සන්තෝෂ වෙවි තියෙද්දී මේ ලෝකේ දරුවෝ මේ යන්නේ නැද්ද? ඒ වයසෙත් මැරෙනවා. කෙලි සෙල්ලම් කරන වයසේත් මැරෙනවා. භද්‍ර යෞවනේ දෙමව්පියෝ තමන්ගේ දරුවා දිහා බලාගෙන කොල්ල හරි හැඩයි කෙල්ල හරි හැඩයි කිය සතුටු වෙන කාලේ මේ දරුවෝ මැරෙන්නේ නැද්ද? මිය පරලෝ යනවා. තරුණ වයසට ඇවිල්ලා ඒ තරුණ වයසේ සැරසි ඉන්න අය මිය පරලෝ යන්නේ නැද්ද? මිය යනවා. මරණය සම්බන්ධයෙන් ජීවිතේ මේ අවධියේදී මරණය පැමිණේ මේ අවධියේදී නොපැමිණේ කියා කතාවක් නැත. ඒ නිසා මරණ සතිය වැඩි යුත්තේ මරණය සිහි කළ යුත්තේ නාකි වෙච්චි ඈයෝ විතරක් නොවේ. නුවණ තියෙන සියලු දෙනා මරණය සිහි කළ යුත්තේය. නුවණ නැති කෙනාට ඉතින් මරණය සිහි කළ යුත්තේ කියලා වැඩක් නැහැනේ. ඒ කෙනාට නුවණ නැති නිසා මරණය සිහි කරන්නේ නැත. නුවණ තියෙන කෙනා නුවණින් මේ කරුණ තේරුම් අරගෙන තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් මරණ සතිය මරණය සිහි කිරීම ආරම්භ කළ යුත්තේමය. ඊළඟට නිමිත්තක් කියන්න බෑ මරණය සම්බන්ධයෙන් කොයි ලෙඩෙන්ද මැරෙන්නේ කියලා. මේ ජාතියේ ලෙඩවලින් මැරෙනවා මේ ලෙඩෙන් නම් මැරෙන්නේ එහෙම කතා නෑ. මොන ලෙඩකින් මැරෙයිද දන්නේ. මොන ලෙඩකින් මැරෙයිද දන්නේ. මැරීම පිණිස මරණය පිණිස මොකක් හරි ලෙඩක් හැදෙනවම තමයි. හැදෙන්නේ මොන ලෙඩක්ද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ආයුෂ අවසන් වීම පිණිස එන ඕනම ලෙඩකින් මිය පරලෝ යන්න පුළුවන්. දැන් පින්වතුනි මෙච්චර තාක්ෂණයේ දියුණු වෙලත් මෙච්චර ලෝකේ දියුණුනා කියලා අපි ආඩම්බර වෙලා ඉඳලත් ප්‍රතිකාරයක් හොයාගන්න බැරි ලෙඩක් ආවේ නැද්ද? හරියට බෙහෙතක් නැති ලෙඩක් ආවේ නැද්ද? වෛද්‍ය ශිල්පයේ දන්න වෛද්‍යවරු අසරණ වෙන ලෙඩක් ආවේ නැද්ද? මේ වර්තමානයේ ඇස්පනා පිට එසේ එහෙම එකක් අපට පෙනේ නම් අනාගතේ තව මොනවා හටගනීද? ආන්නේ නිසා මේ ජීවිතය සම්බන්ධයෙන් තේරුම් ගන්න ඕන අහවල් ව්‍යාධීන් රැකිලා හිටියා කියලා විතරක් ජීවිතේ බේරෙන්නේ. කොරෝනා වලින් විතරයි මැරෙන්නේ කියලා කතාවක් නැහැ. මැරෙන ලෙඩේ කොහොම හටගන්නවද? කොයි විදිහට Tamanට බලපානවද? ඒ ලෙඩෙන් Taman කොහොම මැරෙනවද? මේවට නිමිති නැහැ. මොකක් හෝ දෙයක් නිසා මරණය පැමිණෙනවා. කාලයක් නෑ මරණය සම්බන්ධයෙන්. ඒ තමයි ඊළඟ නිමිත්තක් නැතිදී. මැරෙන්නේ අහවල් කාලේ අසවල් කාලේ නම් මිය යන්නේ. එහෙම කතාවක් නෑ. උදේවරුේ මේ වෙලාවෙ ඉඳලා මේ වෙලාව වෙනකන් මැරෙන්නේ. මෙතනින් පස්සේ තමයි මැරෙන්නේ. එහෙම කතාවක් නෑ. මරණය සම්බන්ධයෙන් කිසිම කාලයක් පැනවෙන්නේ නැත. ජීවිතේ කොයියම්ම හෝ කාලයක දවසේ කොයියම්ම හෝ කාලයක අවුරුද්දේ කොයියම්ම හෝ කාලයක ජීවිතයට මරණය පැමිණෙන්නේය. සාමාන්‍යයෙන් අපේ ජීවිතේ අනික් කටයුතු නම් අපිට කල් දාන්න පුළුවන්. අපිට කල් දාලා ඒක පස්සේ කරනවා කියලා එහෙම කරන්න පුළුවන්. අපි හිතමු අපිට ගමනක් යන්න තියෙනවා. අපි ඒ යන්න තිබුණු ගමන අපි යම් කිසි කටයුත්තක් නිසා කල් දානවා. අද බෑ ඒක යන්න. අපි ඒක තව සතියකින් යන්න.
ඒක අපිට කල් දාන්න පුළුවන්. මරණය කල් දමන්න බෑ. මරණය කියන එක කොයියම් හෝ කාලයක පැමිණෙනවා. කාලය සම්බන්ධයෙන් නිමිත්තක් නෑ. ඒ කාලේ ඊළඟ තප්පරේද කියලා අපි දන්නෙත් නෑ. ආන් ඒ නිසා හොඳට මරණය සිහි කරන්න ඕන. මේ මරණයට නිමිත්තක් නෑ. කාලවකවානුවක් නෑ කියන එක තේරුම් අරන්. දේහ නික්ඛේපණං මේ ශරීරෙට මොකක්ද වෙන්නේ? ශරීරෙට මොන විදිහට සිද්ධ වෙලාද මැරෙන්නේ? එහෙම නිමිති නෑ. ශරීරෙට මෙහෙම වෙලයි මැරෙන්නේ. මේ ක්‍රමයටයි ශරීරයේ මේ හානි සිද්ධ වෙලා මිය යන්නේ. එහෙම කතාවක් නෑ. ශරීර අභ්‍යන්තරයේ හටගන්න ඇතැම් ලෙඩ රෝග තියෙනවා මිනිසුන්ට හොයා ගන්නත් බෑ. හොඳට බටර් පාන් කාලා රැට උන නිදා ගන්නවා. නින්දෙදි මැරෙනවා. මේ ශරීරයේ කොයි විදිහට විනාශයට පත් වෙනවද? සිරුර කොයි විදිහට නැසි යනවාද කියන එක සම්බන්ධයෙන් නිමිත්තක් නෑ. එකම එක නිමිත්තයි තියෙන්නේ. මොන විදිහට වෙලා හරි මැරෙනවා. ඒක විතරයි කියන්න පුළුවන් දේ. ඒ හැර නිමිත්තක් නැත්තේ. දැන් ඒක අම්මා කෙනෙක් මිය පරලෝ ගියපු විදිහ අපිට දැනගන්න ලැබුණා. ඒ අම්මා තමන්ගේ නිවස ඉස්සරහා තමයි බේකරිය තිබුණේ. ඒ බේකරියට ගියා දරුවන්ට මොන හරි මේ ප්‍රණීත දෙයක් කන්ට අරගෙන ඉන්න. ඒ නිවසේට නුදුරු තැනම තියෙන බේකරියට අම්මා ගිහිල්ලා එතනින් දරුවන් උදෙසා ආහාරයක් අරගෙන අම්මා එනකොට වේගින් වාහනකාරයෙක් ගියා. මේ වාහනකාරයාට වාහනේ පාලනය කරගන්න බැරුව මේ අම්මගේ ශරීරය යාන්තමට වැදුනා. වැදුනාම මේ වැදිච්ච කම්පණයට මේ අම්මා මුණින් අතට වැටුණා. එතන තිබුණු වතුර වලක. වැහි දවසක් වලක වතුර පිරලා තිබුණා. ඒ වතුර වලේ මූණ ගිලුණා. පාර අයිනේ තියෙන වතුර වලේ මූණ ගිලුණා. වාහනකාරයා බැලුවා මෙතන නැවැත්තුවොත් එහෙම ප්‍රශ්නයක් හටගනී කියලා. මිනිසයා දන්නේ නැහැ වගේ ගියා. අර අම්මා මේ කලන්තින් වැටිච්ච නිසා යාට තනියෙන් නැගිට ගන්න බැරුව ගියා. තනියෙන් ශරීරය හසුරුව ගන්න බැරුව ගියා. වතුර වලේ මූණ ගිලිච්ච නිසා හුස්ම ගන්න බැරුව මිය ගියා. බලන්න මෙඟුතුනේ ජීවිතය කියන එක. මේ ශරීරයේ කොයි විදිහට බැහැර වෙනවාද කියලා නිමිත්තක් නැහැ. ගතිය සම්බන්ධයෙන් නිමිත්තක් නැහැ. මේ විදිහට මැරිච්ච අය මෙතන උපදිනවා. මේ විදිහට මැරෙන අය අතන උපදිනවා. මේ විදිහට ශරීරයට සිද්ධ වෙච්ච අය අතන උපදිනවා කියලා. ගතිය සම්බන්ධයෙන් එහෙම නිමිත්තක් නැහැ. දෙව්ලොව යන අය අහවල් වයසින් මැරෙන්නේ. නිරේ යන අය අහවල් වයසින් මැරෙන්නේ. එහෙම නිමිති නැහැ. බලන්න මේ මරණය කියලා කියන්නේ හරිම අద్භූත එකක්. ජීවිතයට බල පවත්වන ගැලවිල්ලක් නැති කොයි වෙලේ එනවාද කියලා දන්නේ නැති මරණය ගැන සිහියත් නුවණත් සංවේගයත් උපදවා ගත යුත්තේ. අද්ධාන පරිච්ඡේදය ගැන සිහි කරන කෙනාත් මරණය ගැනම තේරුම් ගන්න ඕන කියනවා. අද්ධාන පරිච්ඡේදය කියලා කියන එක මෙන්න මෙහෙමයි තේරුම් ගන්න ඕන. අප්පමායු මනුස්සානං හීලයනං සුපෝරිසු චරියාදිස්ස සීසෝව නත්ති මච්චුස්ස නාගමෝ. මිනිසුන්ට ඇත්තේ ස්වල්ප ආයුෂයක් බව නුවණැති සත්පුරුෂයෝ දත යුත්තේය. එසේ දැන හිසගිනි ගත්තේ ගිනි නිවා ගැන්මට වෙරදරනාසේ යහපත උදෙසා වීරිය කළ යුත්තේය. මරණය නම් නොපැමිණෙන්නේ නැත, පැමිණෙන්නේමය. බලන්න මේ දහම් පදේ. මේ එක දහම් පදයක් අස්සේ තියෙන අර්ථය පින්වතුනි හරි පුදුම සහගතයි. අපිට සන්තෝෂ වෙන්න පුළුවන් මේ ලැබූ මනුස්ස ජීවිතය ගැන. මේ මනුස්ස ජීවිතේ නොයෙක් කරදර කම්කටොළු අභියෝග වලට අපිට මුහුණ දෙන්න උනා තමයි. හැබැයි ඒ ඔක්කොම අතරේ මිල කරන්න බැරි වටිනාකම මෙච්චරයි කියලා ප්‍රමාණ කරන්න බැරි මහා මාණික්කයක් අපිට හම්බ වුණා.
බුද්ධ ශාසනය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ වසංගත අස්සේ හිර වෙලත් අපිට ධර්මයේ තියෙනවා. සමහරවිට අපි අමනුෂ්‍ය ප්‍රශ්න වලින් ගුටි කනවා. හැබැයි ධර්මය ඇහෙනවා. අපි ලෙඩ රෝග වලින් දුක් විඳිනවා. හැබැයි ධර්මය ඇහෙනවා. අපිට සතුටු වෙන්න කාරණාවක්. ඒ හින්දා පින්වතුන්ලා හොඳට ජීවිතය ගැන හිතලා ජීවිතය කියන එක රැක ගන්න. මේ මනුස්ස ජීවිතේ ගොඩාක් වටිනවා පින්වතුනි. මේ මනුස්ස ජීවිතේ ගොඩාක් වටිනවා. මේ මනුස්ස ජීවිතේ සැහැල්ලුවට ගත යුතු ජීවිතයක් නෙවෙයි. සත්පුරුෂයෝ මුණ ගැහිලා බණපද රැවුදින කාලයක සෑයක් බෝධියක් වැඳ පුදා ගන්න පුළුවන් කාලයක සංඝයා වහන්සේලා දැක හිත පහදවා ගන්න පුළුවන් කාලයක හොඳට තේරුම් ගන්න මේ මනුස්ස ජීවිතේ ගොඩාක් වටිනවා. ඒ මනුස්ස ජීවිතේ ගොඩාක් වටින්නේ කුමක් උදෙසාද? යහපතේ හැසිරීම උදෙසා. යහපතේ හැසිරීම පිණිස ලැබිච්චි කාල පරිච්ඡේදය කොච්චරද කියලා නොදන්නා නිසා කෙනෙක් මරණය සිහි කර කර අප්‍රමාදී වෙන්න ඕන. යහපතේ හැසිරෙන්න අපිට ලැබිච්ච කාලේ කොච්චරද කියලා අපි දන්නේ. අපි කවුරුත් දන්නේ. අපි සාමාන්‍යයෙන් මේ කාලේ මිනිස්සුන්ගේ පරම ආයුෂය ගැන හිත නොඑක් බොළඳ සහගත කල්පනාවල ඉන්නවා. මට තාම 20යි තව තියෙනවා නුවේ 60කට ආසන්න. මට තාම 25යි තව ඉතින් 50ක්වත් මට තියෙනවා නුවේ. අපි ඒ වගේ හරි ලාමක කල්පනාවල ඉන්නවා. නමුත් ජීවිතය කියන්නේ එහෙම එකක් නෙමෙයි. අවුරුදු 16 දුවක්. ඒ දුවගේ වයස අවුරුදු 16යි. ඒ දුව බුදුරජාණන් වහන්සේ දහම් දේශනකොට භාග්‍යතුන් වහන්සේ අලව්නුවරට වැඩම කරලා අලව්නුවර දහම් දේශනකොට මේ දුවත් බණ අහන්න ගියා. බුදුරජාණන් වහන්සේ එදා බොහෝම ලස්සන බණපදයක් කියලා දුන්නා. හරීම පැහැදිලිව මරණය සිහි කරන්නට කියලා. එදා බුදුරජාණන් වහන්සේ කියා දුන්නු බණපදේ මොකද්ද? මේ විඳව ගත කරන ජීවිතයට සැනසෙල්ල පිණිස හේතු වෙන සුන්දර භාවනාව මරණ සතිය. මරණ සතිය ගැන කියලා දුන්නා. මරණ සතිය ගැන කියා දෙනකොට මේ දූට මේක හොඳට හිතට වැදුනා. මේ දුව පටන් ගත්තා මරණ සතිය වඩන්න. දැන් මේ දුව හැම ආකාරයෙන්ම මරණ සතිය සිහි කරනවා. ඇය Tamanට තේරෙන විදිහට මරණය සිහි කරනවා. එයා පඩිපෙලක් බැහැගෙන යනකොට එයා හිතනවා පඩිපෙල් වලින් ලිස්සලා වැටිලා කොච්චර මිනිස්සු මැරෙනවද? මං මැරෙන්නත් පුළුවන්. එයා කෑම කනකොට හිතනවා බත් කද්දි බත් හිර වෙලා කෑම කනකොට කෑම හිර වෙලා කොච්චර මිනිස්සු මැරෙන්නේද? මමත් මේ කෑම ටික කද්දි මැරෙන්න පුළුවන්. එයා එහෙම සිහි කරනවා. නාන්ට දොලට ගියාම එයා හිතනවා දොලේ ගහගෙන ගිහිල්ලා කොච්චර මැරෙනවද? වතුරේ ගිලිලා කොච්චර මැරෙනවද? මහත් මැරෙන්න පුළුවන්. ඇය ඔහොම හැමතිස්සෙම මරණය සිහි කර අවුරුදු 16 දුවක්. අවුරුදු 16 ඥානවන්ත දුවක්. ඇය මරණය ගැන සිහි කළා. මරණය ගැන සිහි කර අවුරුදු 4ක් ගත වුණා. අවුරුදු 4ක් තිස්සේ ඇය ජීවිතේ මෙරි නෙවෙයි ගත කළේ. ඇය සැනසෙල්ලේ ජීවිතේ ගත කළා. ඇයි හේතුව? ඇය පුරුදු කරා මෙරි ගත කරන ජීවිතයට සැනසෙල්ල උදා කරන භාවනාව 4 ඉරියව්වෙන්ම. ඒ තමයි මරණය සතිය. ඒක සිහි කරනකොට ඇගේ නුවණ මේරුවා. ඇයට සිහිය මේරුවා, ඥානය මේරුවා, සංවේගය මේරුවා. දැන් ඒ ඥානවන්තයි. ඥානවන්ත වූ ශාස්ත්‍රූන් වහන්සේ ඒ ඥානවන්ත වූ දුව බලන්ට අවුරුදු 4කට පස්සේ වඩිනවා. බුදුරජාණන් වහන්සේ අලව්නුවරට වැඩියා කියලා ආරංචි වෙනකොට මේ දුවට ප්‍රීතියක් උපන්නා. අනේ මට සැනසෙල්ල දීපු මගේ ශාස්ත්‍රූන් වහන්සේ වැඩම කරලා. ඇය බණ අහන්න දුවගෙන යනවා. ඒ වෙනකොට භාග්‍යතුන් වහන්සේ ධම්ම දේශනාව පටන්ගෙන මේ දුව ධර්ම දේශනාව මගදී ආවේ. ඒ දුව පැමිණිලා වාඩි වෙන්න ලැහැත් වෙනකොට බුදුරජාණන් වහන්සේ අහනවා පුංචි සුරංගනාවී ඔයා කොහේ ඉඳන්ද මේ ඉන්නේ කියලා ඇහුවා.
එතකොට ඇය දැන් ඥානවන්ත කෙනෙක්. ඇය කියනවා ස්වාමීනී මන් දන්නේ. ආහෙනම් කියන්ට කොහාටද යන්නේ? ස්වාමීනී මන් දන්නේ. දන්නේම නැද්ද? නෑ ස්වාමීනී මන් දන්නවා. බුදුරජාණන් වහන්සේ අහනවා දන්නවද? අනේ නෑ ස්වාමීනී මන් දන්නේ. බලන්න උත්තර 4. බුදුරජාණන් වහන්සේ ඇහුවා ඔබ කොහේ ඉඳන් දෙන්නේ? ඇය කියනවා ස්වාමීනී මන් දන්නේ. ඔබ කොහෙටද යන්නේ? ඇය කියනවා ස්වාමීනී මන් දන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා දන්නේම නැද්ද? ස්වාමීනී මන් දන්නවා. දන්නවද? නෑ ස්වාමීනී මන් දන්නේ. ඔන්න ඔහොම උත්තර 4ක් ආවේ. ඉතින් මිනිස්සු මේ ඥානේ නැති මිනිස්සු මූණට මූණ බලාගත්තා. එතෙන් කාන්තාව රවල බැලුවා. බුදුරජාණන් වහන්සේත් එක්ක මේ කෙල්ල කට ගහන හැටි කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා පින්වතුනි ඒ ඥානවන්ත තැනැත්තියක්. ඇය බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කරේ ඥාණයෙන් දැනගෙන. බුදුරජාණන් වහන්සේ ඇයගෙන් ඇහුවේ කොහේ ඉඳන්ද එන්නේ කියලා. මොන ලෝකෙක ඉඳලා ආවද කියන එක. ඇය දන්නේ. ඇය කිව්වා ස්වාමීනී මං කොහෙන් ආවද කියලා දන්නේ. බුදුරජාණන් වහන්සේ ඇහුවා මෙතනින් මැරුණට පස්සේ කොහෙද යන්නේ? ඇය කියනවා ස්වාමීනී මන් දන්නේ. ඇගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා දන්නේම නැද්ද? එතකොට ඇය ස්ථීරව උත්තරයක් දුන්නා ස්වාමීනී මන් දන්නවා. ඒ මොකක්ද ඇහුවේ? මැරෙනවා කියලා දන්නේ නැද්ද? ඇය ස්ථීරව උත්තරේ දුන්නා ස්වාමීනී මං අවුරුදු 4ක් මරණ සතිය වැඩූ කෙනෙක් මන් දන්නවා හොඳටම මැරෙනවමයි. සල්ලි තිබ්බත් මැරෙනවා. සල්ලි නැතත් මැරෙනවා. ඉගෙන ගත්තත් මැරෙනවා. ඉගෙන ගත්තේ නැතත් මැරෙනවා. පිරිවර හිටියත් මැරෙනවා. පිරිවර නැතත් මැරෙනවා. ජීවිතයේ කූඩුවක දාලා ආරක්ෂා කළත් මැරෙනවමයි. ඇය ඒක කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ඇහුවා දන්නවාද? ඒ දන්නවද කියලා ඇහුවේ මැරෙන වෙලාව, මැරෙන කාලේ, මැරෙන විදිහ දන්නවද? ඇය ඒකට කිව්වා නෑ ස්වාමීනි මන් දන්නේ. ඇත්තේ මම දැනගෙන හිටියේ නෑ. බුදුරජාණන් වහන්සේ එදා සද්ධර්මයේ දේශනා කළා. ඇයට ඒ වෙනකොට වයස අවුරුදු 20යි. ඇගේ ඥානෙ මෝරලා තිබුණා. ඇය ධර්මය අවබෝධ කරගෙන සෝතාපන්න ශ්‍රාවිකාවක් බවට පත් වුණා. ඇයව ධර්මයේ තුල පිහිට වූ මහා කාරුණිකයාණෝ අලව් නුවරින් වැඩම කළා. එදාම ඇය කලුරිය කළා. එදාම ඇය මිය ගියා. තමන් යමක් නුවණින් සිහි කර කර හිටියාද? තමන් යමක් දැනගෙන හිටියාද? ඒ දැනගෙන හිටපු දේ ඇගේ ජීවිතේට ආවා. දැනගෙන හිටියත් මැරෙනවා. අපි දැන් මේ මරණය ගැන දැනගෙන ඉන්නවනේ. මරණය ගැන නිතර සිහි කරගෙන ඉන්නවනේ. මරණය ගැන දන්නවාය කියා නොමැරී ඉන්නේ නැත. මරණය ගැන සිහි කළාය කියා නොමැරී ඉන්නේ නැත. හැබැයි මරණය ගැන දැන සිටීම, මරණය ගැන සිහි කිරීම කියන එක අපිට කළ යුත්ත නොකළ යුත්ත හොඳට තෝර බේර ගන්න උපකාර පිණිස පවතිනවා. ඒක තමයි මරණය ගැන සිහි කිරීමෙන් අපට සැලසෙන යහපත. අපි ජීවිතේ හිත හසුරුවන්න ඕනේ කොහොමද? අපි කය හසුරුවන්න ඕනේ කොහොමද? අපි වචන කතා කරන්න ඕනේ කොහොමද? ඒ උදෙසා ළඟින් ඉන්න යාළුවෙක් වගේ මරණ සතිය අපිට උදව් කරනවා. මරණ සතිය අපිට කල්යාණ මිත්‍රයෙක් වෙනවා. ඒ නිසා පින්වතුනි පටන් ගන්න මරණය සිහි කිරීම කියන එක මරණය හොඳට සිහි කරන කෙනාට, මරණය ගැන නිතර සිහි කර වාසය කරන කෙනාට ජීවිතේට මරණය පැමිණෙද්දී මරණ සතිය පුරුදු කිරීමේ ආනිසංස ඔක්කොම ලබන්න පුළුවන්. ඒ නිසා මේ මරණය ගැන සිහි කිරීම කියන එකට සියලු දෙනා නොපමා විය යුත්තේය. මරණය ගැන සිහි කරන තැනැත්තාට මරණය ගැන සිහි කිරීම හේතු කරගෙන අප්‍රමාදය නම් වූ ආධ්‍යාත්ම බලය හටගන්නේය. මරණය ගැන සිහි කිරීම නිසාම කාම සම්පත් අත්හැර ගන්නට ශක්තිය උපදින්නේය.
මරණය ගැන සිහි කිරීම නිසාම ජීවිතය සම්බන්ධයෙන් තියෙන බොළඳ තෘෂ්ණාව. ජීවිතය සම්බන්ධයෙන් තියෙන බොළඳ තෘෂ්ණාව. ඒක සම්පූර්ණයෙන් නැති වෙනවා. දැන් අපි ජීවිතය ගැන රැකගත යුතුයි කියලා ඔබට කිව්වේ ඇයි? සද්ධර්මය අහන්න පිනක් කරගන්න තියෙන අවකාශය සලකලා. අපිට මේ ලැබිච්ච ජීවිතේ අපිට කොච්චර යහපතක් හදාගන්න පසුබිම තියනවද? ඒ පසුබිම ගැන හිතයි අපි ජීවිතේ රැකගත යුත්තේ. ඒ පසුබිම ගැන හිතන කෙනා මං හිතනවා අනිත් අයටත් වඩා උත්සාහවත් වෙන්න ඕන ජීවිතේ රැකගන්න. ඇයි මේක නොවටිනා එකක් නෙමෙයි. ගොඩාක් වටින ජීවිතයක්. අපිට අනුකම්පා කරන සත්පුරුෂයෝ මුණ ගැහුණා කියන්නේ සෙල්ලමක්ද ඒක? මේ ගත වෙන ජීවිතයේ සංසාර ගමනේ නොයේ දුක් විඳ විඳ යන අතරේ අපිට අනුකම්පා කරන සත්පුරුෂයෝ අපිට මුණ ගැහුණා කියලා කියන්නේ මේ ජීවිතේ වටිනවා. තෙරුවන් සරණ යන්න ලැබුණා කියන්නේ මේ ජීවිතේ ගොඩාක් වටිනවා. රහතන් වහන්සේලා සිහි කරගන්න පුළුවන් උතුම් ගුණ ඇති සංගරුවනක් මුණ ගැහුණා කියන්නේ අපිට මේ ජීවිතේ වටිනවා. සංඝයාට දානයක් මානයක් පූජා කරගන්න ලැබිච්ච ජීවිතයක් කියන්නේ මේක ගොඩක් වටිනවා. පිනක් දහමක් කරගන්න ලැබිච්ච ජීවිතේ ගොඩාක් වටිනවා. ඒ නිසා පින්වතුනි මේ ජීවිතේ ආරක්ෂා කරගන්න ඕන අර්ථය දැනගෙන. යම් කෙනෙක් මරණ සතිය බොහෝ කොට පුරුදු කරන්නේ නම් ලාමක වූ පව් කෙරෙහි ඔහුගේ හිත ඇදෙන්නේ නැත. ලාමක වූ පාපය අත්හැරගන්න බලවත් ශක්තියක් හිරියොතක් ඔහුට උපදින්නේමය. ඒ නිසා කෙනෙක් මානසිකව දුර්වල නම් කොච්චර සිල්පද ගැන ඇහුවත් සීලේ හිත පිහිටව ගන්න බැරි නම් දුස්සීල වෙනවා නම් සීලේ රකින්න ආධ්‍යාත්ම ශක්තිය තමන්ගේ අභ්‍යන්තරේ නෑ කියලා තේරෙනවා නම් මරණ සතියම වඩන්න. ඒ මරණ සතිය විසින් ආධ්‍යාත්ම ශක්තිය ඇති කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මරණය සිහි කරන කෙනා බොහෝ දේට ගිජු වී රැස් කරන්නෙක් නොවන්නේය. මරණය ගැන සිහි නොකරන තැනැත්තා රැස් කරනවා. ඔක්කොම රැස් කරනවා. ලාභ රැස් කරනවා. සත්කාර රැස් කරනවා. කීර්ති රැස් කරනවා. ප්‍රශංසා රැස් කරනවා. හැමදේම රැස් කර වාසය කරනවා. මනුස්ස වර්ගයා කෙරෙහි කිසි අනුකම්පාවක් නැතුව, තමන් කෙරෙහිත් කිසි අනුකම්පාවක් නැතුව රැස් කර වාසය කරනවා. මරණය ගැන හැඟීමක් නැති කෙනා. මරණය ගැන හැඟීමක් නැති නිසා. බුදු කෙනෙක්ගේ දහම් පදය අහලා මරණය ගැන කෙනෙකුට හැඟීමක් ඇති වුණා නම් ඒ කෙනාට අනායාසින් උපදින එකක්. තමා කෙරෙහිත් අනුන් කෙරෙහිත් මෛත්‍රී කරුණා. තමන් ගැනත් අනුන් ගැනත් මෛත්‍රී කරුණාව හට ගන්නවා මේ ජීවිතය අහිමි වෙන එකක් කියලා දැනගත්තාම. හරියට ඒක තේරුණා නම් තමා ගැනත් අනුන් ගැනත් මෛත්‍රී කරුණා හට ගන්නවා. මේ සමාජයේ අපිට මෛත්‍රී කරුණා නැති ඈයෝ දකින්න ලැබෙන්නේ ඇයි? තමන්ගේ ජීවිතයට උරුම වෙච්ච ස්වභාවය ගැන හැඟීමක් නැහැ. සිවුරු දරාගත්තත් හැඟීමක් නැහැ. දැන් මේ වගේ කාලයක මිනිස්සු අසරණ වෙලා ඉන්න කාලයක මිනිසෙකුට පිනක් දහමක් ගැන උනන්දු කරවිය යුතු කාලයක මනුස්ස ජීවිතයේ අවිනිශ්චිත කාලයක කොයි වෙලේ මරණය පැමිණෙයිද කියලා හිතෙන තරම් බලවත් බීතිකාවක් ලෝකේ පවතින කාලයක මෙහෙම කාලයකත් ඇතැම් වූ සමාජ මාධ්‍ය ආදී එක්කෙනාට එක්කෙනා අපහාස කරගෙන පිනට දහමට ගරහාගෙන සුගතියට ගරහාගෙන තමන්ට තැනක් හදාගන්න මහන්සි වෙනවා දකින්නකොට හරි වේදනාවක් උපදින්නේ. සමහර වෙලකට මුලට ගන්න අභිධර්මයේ මුලට අරගෙන ඔය සාමාන්‍ය බණපද ඇහුවාට වැඩක් නැතිය කියලා මිනිස්සුන්ට යහපත කියා දෙන ධර්මයෙන් බැහැර කරනවා. තමන් අභිධර්ම පන්තිය කියලා පටන් ගන්නවා සතියයි 2යි මාසයයි හමාරයි. ඊට පස්සේ අභිධර්ම පන්ති කතා නැහැ. ගැරහිල්ල තියෙන්නේ. ඊට පස්සේ ගැරහිල්ල විතරයි. ධර්ම මාත්‍රයක් ජීවිතයට සම්බන්ධ වෙලා නැහැ. ධර්මයක උණුහුම ලැබිලා නැහැ. තමන් ධර්මයේ තුල නොපිහිටා ධර්මයේ පිළිසරණක් ලැබිය හැකි අහිංසක මිනිසයාත් ගොඩේන්න බැරි අසරණකම් වලට පත් කරනවා. ඒ නිසා පින්වතුනි
මේක තම තමා තේරුම් අරගෙන රැකෙන්න ඕන එකක්. රැකීම පිණිස උවමනා කරන ඥානය බුදුරජාණන් වහන්සේ අපට දුන්නා. බොහෝ දේ රැස් කරගෙන ගිජු වී වාසය කරන ස්වභාවයේ තමන්ට ලාභ සත්කාර උපදවා ගන්නා ස්වභාවයේ කෙනෙක් මරණ සතිය වඩන්නේ නම් දුරුවන්නේමය. ඔහු මසුරු මල දුරුකොට සතුටු සිතින් දන් දෙන තැනැත්තෙක් වන්නේය. මරණය සිහි කරන තැනැත්තාට ලෝකයේ අනිත්‍ය ස්වභාවය මැනවින් පසක් වන්නේය. මේ ලෝකෙ අනිත්‍ය වෙවි අනිත්‍ය වෙවි අනිත්‍ය වෙවි යනවා වෙනස් වෙනවා. කොච්චර ලොකුවට ලස්සනට පෙනුමට තිබුණත් හැමදේම අනිත්‍යයි. ඒක ඒ කෙනාට පේන්න ගන්නවා මරණය සිහි කරනවා නම්. දැන් බලන්න පින්වතුනි අර පාස්කු ප්‍රහාරය සිද්ධිය ගත්තාම ඒ ප්‍රහාර සිද්ධිය සිද්ධ වෙන්න පෙර ඒ දේවස්ථාන මහා සුවිශාලෙට තිබුණා. හරි ලස්සනට තිබුණා. ලස්සන වහල හදලා ලස්සන මේ ප්‍රතිමා සකස් කරලා මිනිස්සුන්ට වාඩි වෙන්න ලස්සනට බංකො තියලා ලස්සන වේදිකා හදලා ඒ තිබුණා. එතකොට ඕකට ගියපු මිනිස්සු ඕවා බල බල හිතන්නේ නැති අනේ මේවා පිළිවෙලක් වුණා දියුණු වුණා. හරි ෂෝක්. හරි ලස්සනයි. හරි අගෙයි. දැන් අපි දියුණුයි. දැන් අපිට හරි ගියා. එහෙම හිතන්නේ නැති. සිහිනයක් වගේ එක ඇසිල්ලකින් එක බෝම්බ ප්‍රහාරයකින් එක සැනකින් ඔක්කොම වෙනස් වෙලා ගියා. එක සැනකින් එසේ ඒවා වෙනස් වෙනවා නම් මේ ලෝකේ මොකක් ගැනද අපි නිත්‍යයි කියලා හිතන්නේ? හැමදේම අනිත්‍යයි. සිරියාවාදී විදේශ රටවල් තිබුණා ගොඩාක් දියුණු වෙලා. ඒ කාලේ රටවල් දිහා බලපුවම බිල්ඩින් හැදිලා හරි ලස්සනයි. මිනිස්සුත් හරි ලස්සනට ජීවත් වුණා. එකපාරම අන්තවාදී රැල්ලක් ඇවිල්ලා මහ බිහිසුණු යුද්ධයක් පටන් ගත්තා. අද සිරියාවේ කිසිදු සිරියාවක් නැත. අනිත්‍ය වෙනවා. අනිත්‍ය ස්වභාවයේ තේරෙන්න ගන්නවා මරණ සතිය වඩද්දී. අනාත්ම සංඥාව හොඳින් වැටහෙනවා මරණ සතිය වඩද්දී. අනාත්ම සංඥා කියලා කියන්නේ තමන්ගේ වසඟේ පවත්වන්න මොකුත් නැහැ කියලා. එයාට තේරෙනවා. තමන්වවත් තමන්ගේ වසඟේ පවත්වා ගන්න බැරිය තමන්ගෙන් පරිබ්බාහිර කිසිවකුත් පමාගේ වසඟේ පවත්වා ගන්නට බැරිය කියන අර්ථය තේරෙන්නේ මරණය සිහි කරන කෙනාටයි. මරණය සිහි කිරීම එයට බොහෝ උපකාර වන්නේය. ඊළඟ එක තමයි ලැබෙන ආනිසංසය. මරණ මොහොතේ යක්ෂ බුහතාදීන් කිසිවෙකුගේ පීඩාවකින් ඔහුගේ සිත මුලා නොවන්නේය. ඒක නම් ජීවිතයට ලැබෙන පුදුම ආශිර්වාදයක්. මරණාසන්න මොහොත වෙනකොට පිංගුතුනේ මරණාසන්න මොහොතේ සිද්ධ වෙන බිහිසුණු දෙයක්. ලාමක අමනුෂ්‍ය භූත ප්‍රේතයෝ Tamanට ලං වෙනවා. ලං වෙලා ඒකුන් Tamanගේ හිත අල්ලන්න උත්සාහවත් වෙනවා. ඒ වාට කෙනෙක් අහු වෙලා ගියොත් එයා මෙතනින් පස්සේ ජීවිතේ දුක්ඛිත ඉරණමකට යනවා. මරණාසන්න මොහොත ගැන අපිට තව කෙනෙක්ගෙන් අහගන්න විදිහක් නැහැනේ. මොකද මේ පුද්ගලයෝ මැරිලා ගියා. සමහරු කියනවා මම මරු කටට ගිහිල්ලා බේරිලා ආවා කියලා. ඒගොල්ලෝ මැරුන්නේ නැහනේ. මරු කටට ගිහිල්ලා බේරිලා ආවා. මරු කටේදී සිද්ධ වෙන සංසිද්ධිය ඒ අයට අත්දැකීමක් විදිහට නෑ. මරණය සමීප වෙනකොට ලාමක අමනුෂ්‍යව පැමිණිලා හිත මුලා කිරීමක් ඇද්ද? ඒ අවාසනාව මරණ සතිය වඩන කෙනාට උරුම වන්නේ නැත. ඒක තමයි යහපත. ඒක තමයි යහපත. තමන්ගේ හිත තමන්ට මුලා වෙන්නේ නැතුව මරණයට මුහුණ දෙන්න ලැබෙනවා කියන එක මේ ලැබූ ජීවිතේ මහා අවාසනාවක්. මොකද පින්වතුනි ඒක අපි ඉගෙන ගන්න වෙන කිසිම විෂයකින් අපිට ලබන්න බැරි එකක්. අපිට මොන දේ තිබුණත් මරණ ඉස්සරහා සිහිමුලා වෙන්නේ නැහැ කියලා සහතිකයක් නැහැ. හැබැයි ඔබට දැන් සහතිකයක් තියෙනවා. ඔබ මරණ සතිය වඩන්න පටන් ගත්තොත් මරණ සතිය වඩන ඔබේ ජීවිතේ මරණ ඉස්සරහා සිත මුලා වෙන්නේ නැත. ආනිසංස. ඊළඟට නිර්භවයව සැනසෙල්ලේ කිසි වෙහෙසක් නැතුව අභීතව තමන්ගේ මරණයට මුහුණ දෙන්න ලැබෙන්නේය. ඇයි මරණය ගැන කලින් සිහි කරපු කෙනා තමයි
මරණයට අභීතව මුහුණ දෙන්නේ. එයා මරණයට මුහුණ දෙන තැනට එනකොට එයා පින් කරපු කෙනෙක්. කුසල් කරපු කෙනෙක්. යහපතේ හැසිරිච්ච කෙනෙක්. සත්පුරුෂයෝ ඇසුරු කරපු කෙනෙක්. සෑය වැඳගත්ත කෙනෙක්. බෝධිය වැඳගත්ත කෙනෙක්. එයා ජීවිතේ පින රැස් කරගෙන. මරණය කියන එක තමන්ගේ ජීවිතේ කරා පැමිණෙනකොට අප්‍රමාදීව යමක් කරගත යුතුයිද? ඒක ඔහු කරගෙන ඉතින් සැනසille ඇස් දෙක පියාගන්න පුළුවන්. සැනසille ඇස් දෙක පියාගන්න පුළුවන්. නැති කෙනාට බය හට ගන්නවා. දැන් මරණය සිහි කරන්ට තරම් ඥාන ශක්තියක් උපදව ගන්න බැරි අය මුලින්ම බය වෙන්නේ මොකේද? මුලින්ම බය වෙනවා අපි කොච්චර බණ ඇහුවත් වැඩක් තියෙයිද? අපි කොච්චර පින් කරත් වැඩක් තියෙයිද? අපි කොච්චර දන් දුන්නත් වැඩක් තියෙයිද? චුතිසිත වැරදුනොත්. චුතිසිත අන්තිම වෙලාවේ හිත පණ යන වෙලාවේ තියෙන හිත වැරදුනොත් එහෙම අපිට මක් වෙයිද? හරියට තියෙන කංකෙන්දිරියක් නේ. චුති හිතට මක් වෙයිද? චුති හිත ගැන නොවේ සිටිය යුත්තේ. දැන් හිතන ඒවා ගැන. දැන් හිතන එක හරියට හිතාගෙන හිටියොත්, දැන් හිත හරියට හසුරුවාගෙන හිටියොත් චුති හිතත් හරියට හසුරුව ගන්න පුළුවන් වෙයි. ඒ නිසා මරණය කියන එක සැනසille මුහුණ දෙන්න පුළුවන් දෙයක් බවට පත් වෙනවා මරණ සතිය වඩන කෙනාට. අවසානානිසංසය මරණ සතිය වඩින කෙනා සිහිය ඥානය සංවේගය දියුණු වෙලා ඒ කෙනා මේ ජීවිතේ මාර්ගඵල අවබෝධ කරේ නැත්තම්, ඒ කියන්නේ මරණ සතිය වඩන කෙනාට ලැබෙන ආනිසංසයක් තමයි මේ ජීවිතේ අප්‍රමාදීව මාර්ගඵල අවබෝධ කරනවා. එයා මාර්ගඵල අවබෝධය කරා ගියේ නැත්තම් මරණ සතියේ ආනිසංස ලෙස ඔහු ඒකාන්ත කොට යලි නිවන් මගක හැසිරිය හැකි සුගතියක උපදින්නේය. ආයම නිවන් මගක හැසිරෙන්න පුළුවන්. ආයම සත්පුරුෂයෝ මුණ ගැහෙන, ආයමත් ධාතුන් වහන්සේලා වැඳගන්න ලැබෙන, ආයමත් බෝධිය සෑය වැඳගන්න ලැබෙන සුගති ජීවිතයක උපදිනවා. මරණ සතිය වඩලා ප්‍රමාද නොවී ධර්මයේ හැසිරුණොත්. මරණ සතිය ආනිසංස ඉතින් බුදුරජාණන් වහන්සේ මෙච්චර ආනුභාව ඇති, මෙච්චර ආනිසංස ඇති මරණ සතිය ගැන මෙන්න මෙහෙමත් වදාලා. තස්මාහවේ අප්පමාදං කෛරාත සුමේධසෝ එවං මහානුභාවාය මරණානුස්සතියා සදා. මෙසේ ඇති කල්හි, මෙසේ කරුණු ඇති කල්හි යමෙක් නුවණැත්තෙක් වේ නම් ඔහු නොපමාව මහා ආනුභාව උපදවන, මහා ආනිසංස උපදවන මරණ සති භාවනාවේම යෙදෙන්නේය. එනිසා පින්වතුන්ලත් අදිෂ්ඨාන කරන්න. හොඳට හිතට අදහසක් ඇති කරගන්න. අවිනිශ්චිත ජීවිතේ නොයෙක් කංකටොළු මැද මෙරි මෙරි ගත වෙන ජීවිතේ අපිට සැනසille ගත කරන්න ලැබෙනවා මරණ සතිය වැඩුවොත්. ඒ නිසා හැම ඉරියව්වකදීම මරණය සිහි කරන්න. මරණ සති භාවනාව වඩන්න පටන් ගන්න. මරණ සති භාවනාව වඩා මරණ සති භාවනාවෙන් ලබන උතුම් ආනිසංස සියල්ලට උරුමකාරයෝ බවට පත් වෙන්න හැම දිනාට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. දැන් මේ උතුම් දහම් වැඩසටහනේ භාවනාවට වෙන් වෙන කාලේ අපි සුළු මොහොතක් භාවනා කරමු. අපි උතුම් මෙත් සිත පුරුදු වෙමු. පින්වතුන්ලා හොඳින් අහගෙන මා කියන විදිහට හිතින් මෙනෙහි කරන්න. මම වෛර නැත්තෙක් වෙම්වා, තරහා නැත්තෙක් වෙම්වා, ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවසේ ජීවත් වෙම්වා, සාන්ත සුවයට පත් වෙම්වා,
මම වෛර නැත්තෙක් වෙම්වා තරහා නැත්තෙක් වෙම්වා ඊරිසියා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා මාමෙන්ම මා අවට සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමෙන්ම මේ ගමේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමෙන්ම මේ පලාතේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමෙන්ම මේ රටේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා මාමෙන්ම මේ ලෝකයේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා
ශාන්ත සුවයට පත්වෙත්වා මාමින්ම සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා සියලුම සත්වයෝ සුවපත්වෙත්වා 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 සාදු සාදු සාදු. අද දවසේ ශ්‍රද්ධහා සතියන්ත සීල භාවනා වැඩසටහනේ මේ දහවල් වරුවේ ධර්ම දේශනයට දායකත්වය දරන්නේ අද දවසේ 41 වෙනි ජන්මදිනයේ දෙන චාන ජයසිංහ මහත්මයාට සෙත් ප්‍රාර්ථනා කරමින් සුසන්ති ලියනි ආරච්චි මහත්මිය, දිනුලි ජයසිංහ, අමේලියා ජයසිංහ යන දියණිවරු, නවම් පූර්ණජිත් ජයසිංහ පුතුණන් යන පින්වතුන්ලා ධර්ම දානයෙන් රැස් වූ සියලු පින් පළමු කොට සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝද, අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝද, ශ්‍රීමත් සුමන සමන් දෙව්රජු ඇතුළු ලංකා භූමිය සුරකින සියලු දෙවියෝද පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියෝ අප හැම දෙනාට නිරන්තර ආරක්ෂාව රැකවරණ සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානය සිද්ධ කරන මේ පින්වතුන්ලා ප්‍රධාන අරමුණ ලෙස බලාපොරොත්තු වෙන පරිදි 41 වෙනි ජන්මදිනයේ යෙදෙන පින්වත් චාන ජයසිංහ මහත්මයාට රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන්, බුද්ධ රත්නයේ ආශිර්වාදයෙන්, ධර්ම රත්නයේ ආශිර්වාදයෙන්, සංඝ රත්නයේ ආශිර්වාදයෙන් පින් අනුමෝදන්ව සතුටු වෙන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් රැකවරණයෙන් නිදුක් නිරෝග සුවයම සැලසේවා. දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා. කිසිම කරදරයකින් බාධාවකින් තොරව තමන්ගේ ජීවිතයේ සුවසේ පින් කරගෙන ධර්මයේ හැසිරিলা චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ ධර්ම දානයේ සිදු කරන පින්වතුන්ලාගේ නමිනුත් අප හැමදෙනාගේ නමිනුත් මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට අපි අනුමෝදනා කරමු. සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මාගේ මිය පරලෝ ගියපු ආදරණීය මෑණියන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැමදෙනාගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ සැපයෙන් සැපයටම පත්වෙත්වා. මේ දුක් සහිත වූ සංසාර ගමනින් ඒ අපගේ ඥාතීන් සියලු දෙනාත් ඉතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ ධර්ම දානය සිදු කරන පින්වත් සුසන්ති ලියන ආරච්චි මහත්මියටත්, දිනුලි ජයසිංහ දියණියටත්, අමේලියා ජයසිංහ දියණියටත්,
නවම් පූර්ණජිත් ජයසිංහ පුතුණුවන්ටත් අනුමෝදන් වෙත්වා. පවුලේ සුජීවත්ව සිටින සියලු දෙනාටත් පින් අනුමෝදන්ව සියලු දෙනාට නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සම්පatti සැලසේවා. කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේම ගුණදහම් දියුණු කරගෙන ධර්ම මාර්ගයේ හැසිරෙන්න ඒ හැම දිනාට අවකාශ ලැබෙත්වා. කරන කියන රැකී ආරක්ෂා ආදිය ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. සුවසේ ජීවිතේ ගත කරන්නට අවකාශ ලැබෙත්වා. කරදර බාධා සියල්ල දුරු වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සෑම සියලු දෙනාටත් සතියන්ත සීල භාවනා වැඩසටහන මෙහෙවීම සිදු කරන අපේ පින්වත් නිවේදක මහත්මයාටත් ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත් සුපින්වතුන්ලා හැම දෙනාටත් පින් අනුමෝදන්ව සියලු දෙනාට නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න හැම දිනාටම වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම පොදු ධර්මතාවයක් වෙන මරණය පිළිබඳ උතුම් වූ දහම් දේශනාවක් මේ පුණ්‍යවන්ත දහවල් කාලයේදීත් අපට ශ්‍රවණය කරන්නට ලැබුණා. රූපවත් අයටත් අරූපවත් අයටත් ධනවතුන්ටත් දිලින්දන්ටත් රජවරුන්ටත් සමාජයේ කුමන තරාතිරමක අයට උනත් මරණය අප කරා ලං වෙනවා. එනිසා සිහියෙන් යුතුව බුද්ධියෙන් යුතුව අපේ ජීවිතය අර්ථවත් කරගන්නේ කොහොමද කියන කාරණයයි අද දහම් දේශනාව තුළින් අපට පින්වත් ස්වාමින් වහන්සේ පැහැදිලි කර දෙන්න යෙදුනේ. ඒ වෙනුවෙන් වැඩම කරන්නට යෙදුණු අපගේ පුණ්‍යවන්ත මහා සංඝරුවනට අපි පුණ්‍යානුමෝදනා කරමු. උතුම් වූ ධර්ම ශ්‍රවණයෙන් රැස් වූ පින් ඒ වගේම ලෝකයට අසීමිතව මෙත් වැඩීමේ උතුම් වූ පින්කමේ අනුභවයෙන් අපගේ මහා සංඝරුවන නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල් ධර්මදේශනය වෙනුවෙන් අද දවසේ බැතිවර විකාශන දායකත්වයේ දරුවේ පින්වත් සුසන්ති ලියනාරච්චි මහත්මිය වගේම ඩිනුලි ජයසිංහ දියණිය, අමේලියා ජයසිංහ දියණිය වගේම නවන් පූර්ණජිත් ජයසිංහ යන පින්වත් සියලු දෙනාම එකතු වෙලා විශේෂයෙන් මේ අයගේ බලාපොරොත්තු වුණේ අද දින 41 වන ජන්මදිනයේ යෙදෙන චාන ජයසිංහ මහතාට නිදුක් නිරෝගී සුවපත් බව ඒ වගේම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගනිමින් නැවතත් ලබන සතියේ සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල් දේශනෙන් ඔබ මුණ ගැසීමේ අපේක්ෂාවෙන් සමුගන්නවා. සියලු දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.